ගයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි අපිට තවත් සෙනසුරාදාවක් ඉදිරිපත් වෙලා තියෙන අපිට ධර්ම සාකච්ඡාවක් සඳහා වටිනා පැයකමාරක් කාලයක් ලැබෙනවා. අපේ පැයකමාරක් කාලේ මුල් විනාඩි ස්වල්පයක් ගත කරන අපේ විවස්ථාව තීපත් කරන සම්ප්‍රදාන කුල ආරම්භය පිණිස ඊට පස්සේ අපි සංගීති සූත්‍රේ අපිට දවසට දාලා ධර්ම මාතෘකා ඉදිරිපත් කර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අදාට නිමිට ව්‍යවස්ථාව කියවීම සහ ඒ සංගීත සූත්‍රේ කොටස් ඉදිරිපත් කිරීමට අපි ගෞරවයෙන් ආරාධනා කරන 13 කුටියේ ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන් අපි අහමු ව්‍යවස්ථාවේ දවසට දාලා කොටස. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූමෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වෙන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදානියංගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති. සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාර්ථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. නාති සීතාය නාචුන්හාය මජ්ක්‍ධිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දල්හ පරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා
ඉමානිකෝ රාජකුමාර පංච පදහණියංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බා ජෙන්තෝපි සෝධිත්වා පබ්බා ජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූවහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇය සීලයක පිහිටුවා පණ්ඩු පලාසේකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති භේද කුල භේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හිරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රමීය මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඥාත්‍ය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, පස්විකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති යනාදී ධර්මයන් සිහි කොට තේර, මජ්ක්‍ධිම, නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්මැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ඝාණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා, ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ අපේ යෝගාශ්‍රම සංස්ථා පළවෙනි කොටස. එතකොට අපිට ඒ සඳහා විනාඩි 7-8ක් ගත වෙලා තියෙනවා. අපි යනවා ඊගාවට සංගීත සූත්‍රයේ තික නිපාතේ සඳහන් වෙලා තියෙන අදට නියමිත මාතෘකා මතු කර ගන්න අපි ඒකටත් ආරාධනා කරමු අපේ 13 කුටියට. අවසරයි ස්වාමින් වහන්සේ. දීඝනිකාය පාටික වග්ගය සංගීත සූත්‍රය තික නිපාතය 368 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචර්යං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි
අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්. තීනි අනුත්තරියානි දස්සනානුත්තරියං පටිපදානුත්තරියං විමුක්තානුත්තරියං. අනුත්තරිය තුනක දස්සනානුත්තරිය වරහන් ඇතුලේ උතුම්ම දැක්ම විදර්ශනාව. පටිපදානුත්තරිය වරහන් ඇතුලේ උතුම්ම පිළිපැදීම ආර්ය මාර්ගය. විමුක්තානුත්තරිය වරහන් ඇතුලේ උතුම්ම මිදීම ආර්ය ඵලය. ඒක කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි මේක වෙන වෙන මේ අටුවාවේ පෙන්ලා තියෙන විදිහට දසනානුත්තරී කියන විපස්සනාව කියන එක වෙනුවට බුදුරජාණන්ගේ රූපය දැකිය යුතු දේවල් වලින් ප්‍රධානම දෙයක් අදාකත් එපා වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අපි දකින්නවා නම් බුද්ධ රූපේ දකින්න අපි ලස්සන බුදු පිළිම හදා ගන්නවා. ඒක දැකීමට තියෙන ආසාව ඒ මොකද හේතුව අපි ප්‍රමාණකරණය කරනකොට රූප ප්‍රමාණය තමයි ඉතලා ගන්නෙ. මොකක් හරි මනින්න ගන්න මිම්මට දැකපු දේ තමයි ඉස්සලාම ගන්න. ඒක මනුස්සයාගේ හැටි. ඒ නිසා අපි ලස්සන සම්දේ රත්තරන් මේ ඩිසයින් සියල්ල රත්තරන් කියන්නේ තමයි ලෝකේ හදලා තියෙන්නේ මුළු ප්‍රතිපදාම හැදලා තියෙන්නේ ඒකේ. ඒ නිසා ඕනම දෙයක් අපි කැප කරනවා ඒ ලස්සනට. ඉතින් ඒක කසාද බැඳවල ලස්සන ගෑණියක් මිනිහෙක් ඒ වගේ. ඒ කොයි වෙලාවෙත් එක ගෙදරටලා බුදියාගෙන ඉන්නව මිසක රසාවක් කරන තේ මනුස්සයා කියනලු එළියට යන්න බෑ බං උඹ ලස්සනයි කියලා. එකක් වෙන මිනිහෙක් එයි කියන එක අනිත් එක මේ ගෑණි දැයි ඉතින් ගෑණි ඇහුලියක් කො ලස්සන කණ්ඩයි ඊට කෙකේ හම්බ කරනවටින් කියලා යන්නේ. ඒ ලස්සන බල ඉන්නවා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා තිඹිරි පළවැනි තන ඇති ගෑණියක් නාකියෙක් බැන්දොත් එතන පිරිහීම ඇති වෙනවා කියන්නේ. මොකද මේකට මේ ලස්සනට තියෙන දේ ඒකේ හැම කෙනා තුළම තියෙන සත්ත්ව ලෝකෙ දිහා බලන්න මොනරා සෙබඩට වැඩි ලස්සනයි. ඇතා ඇතින්ට වැඩි ලස්සනයි. සිංහ දෙයිනට වැඩි ලස්සනයි. ඔක්කොම වලි කුකුලා ප්‍රධානම දේ ඒ සතා ඒ ගෑනු සතාව ආකර්ෂණය කරනවා. මිනිස්සයාට එනකොට මිනිස්සයා හිතනවා ගෑණි ලස්සනයි කියලා. ඉතින් ගෑණිගේ වැඩේ තියෙන්නේ මිනිස්සයා ආකර්ෂණය කරන්න රූපලාවන්‍ය තමයි මුළු ලෝකෙම අද නටවන නලවන දේ බාට පත් වෙනවා. ඉතින් ඒකේ දස්සනානුත්තරිය නිසා ඇමරිකාවේ තියෙන සුපර් බෝල් අවුරුද්දක සැරයක් මුළු රාජ්‍යෙම එකතු කරලා ගෑණියක් නටවනවා. ඉතින් ඒකට පුදුම වියදමක්. පුදුම හම්බ කිරීමක් කරනවා. ඉතින් ඒකේ ලස්සනකුත් නැහැ බලනකොට ඒ රූපලාවන්‍ය වලින් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔය සුන්දරිකාවපත් කරගත්තා පුත්‍රජනසීන කාලේ ශිරිමාවපත් කරගත්තා නගර සෝබිනියට තියෙන රජුරොන් වගේ බලතල. එයාට කියන්නේ ගණිකාව කියලා ඒ නාය සෝබිනියන්ගේ නායිකාව. ඉතින් එයාගෙන් අහලා තමයි රජුරෝ රාජ්‍ය තන්ත්‍රය හදාන්නේ. එයාගේ මම් පාරන හොරත් එක්ක. ඒ තුන්දෙන එකයි. ඉතින් ඒක තමයි පාලන තන්ත්‍රය. ඉතින් ඒකට පුදුුවන්තරම් මේ දස්සනානුත්තරිය. ඉතින් ඒ නිසා මේ පුත්‍රජනන්සේ අහනවා සෝනදත්ත බ්‍රාහ්මණයාගෙන් බුදුන් සම්බෙන්න සෙනගක් කාවට පස්සේ ඔබතුමන්ලා බ්‍රාහ්මණාගම උගන්වන්න ඝනනායකයෙක් තෝරනකොට මොනවද සලකන කාරණා කියලා. ඉතින් කියනවා මේ උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. හොඳ ලස්සන පෙනුමක්. මේ පර්සනැලිටි එකක් තියෙන්න ඕනේ. ශීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න. ඉතින් බුදුන් සානවා ඒක හරි ඉතින් ඔය හතරම තියෙන කට්ටිය ඉතින් අමාරු නව හොයන්න. උගෙන් හතරයි තියෙන තුනයි හතර පහක් හොයන්න බෑ. කොයි එකද ඔය එහෙම වුණොත් එහෙම අතාරින්න කැමති කියලා. ඉතින් ඒකට කියනවා මේ ලස්සන නැති උනාට කමන්නේ. පෞරුෂත්ව නැති උනාට උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ, ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ, ශීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බමුණෙක් නායකත්වයේ ගන්න පෞරුෂත්වයේ තියෙන්න ඕනේ. ඒක සාසනෙත් එච්චරම තමයි. මේ කියන්නේ බාහිර සාසනෙ. බාහිර සාසනෙට අනුත්තරිය හරි වැදගත්. ඒකයි දෙස්සක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව ඔය මාන ඉන්නේ. ඒකයි අතරම දෙයන මූණු 6ක් දාලා තියෙන්නේ. අත් 12ක් දාලා තියෙන්නේ.
පත්තිනිය මඩත් 6ක්ද ගොඩෝ තියෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ මේ දර්ශනානුත්තරිය. ඉතින් අපි හරි ආසයි එතෙන් යනකොට ඔළුව වාත් කරගෙන යන්නේ, වැඳගෙන යන්නේ, ওই ලස්සනට වඳිනවා. ඉතින් ඒකේ ලස්සනම රූපේ කියනවා බුද්ධ රූපේ කවදාකවත් බැලුවට එපා වෙන්නේ නැහැ කියලා. දැන් ඒකට හෙළුවෙලි ගෑණික රූපේ බුද්ධ රූපේ සමතෙන්ටපත් වෙලා තියෙනවා. එච්චර පාවිච්චි කරන දෙයක් මම දැකලා නැහැ මේ වෙළඳ ප්‍රචාර සඳහා. අභාග්‍ය සම්පන්නයි. ඉතින් ඒ දර්ශනානුත්තරිය මෙතන කියන්නේ යහපත් දැක්ම කියන එක වගේ එකක්. යහ දැක්ම නැත්නම් පුලුල් දැක්ම නැත්නම් සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තමයි විශේෂ පස්සනාව කියන එක තමයි විපස්සනා කියන්නේ. ඒකට කියනවා විපස්සනාටම කියනවා නැවත නැවත දැකීම කියලා. බලපු දේ එපා වෙන්න දෙන්නේ නැතුව එපා වෙන දේත් නැවත නැවත කියන අනුපස්සනා කියලාත් කියනවා. ඉතින් දර්ශනානුත්තරය කියන්නේ අනුපස්සනාව. අපිට වෙලා තියෙන්නේ බලපු දේ දෙසරේ බලනකොට එපා වෙනවා. ඉතින් ඊට පස්සේ ඒකටත් බැනලා සලුවක සදාල් නැගිටලා යනවා. ඉතින් ඊට පස්සේ කමඨාන් සුද්ධ කරනවා. ඒකේ පා වුණා දැන් මොකද්ද ගන්නෙ කියලා. ඒක දුන්නා. ඒකේ පා වුණා දැන් මොකද්ද ගන්නෙ? ඉතින් කමඨාන් සුද්ධ කරලා ඉන්න පුළුවන් කල්පේ ඉවර වෙනකම්. ඒ මොකද බලන්න ඉන්න ඕනම දෙයක් එපා වෙනවා. බුදු පිළිමේ ඇර. ඉතින් ඒක නිසා සමහර බුද්ධ අනුශේධ කැමැතියි. ඒ බාහිර දෙයක් නෙකට විපස්සනාට වැටෙන්නේ නැහැ. විපස්සනා තියෙන්නේ මේ කය. ඕක දිහාම බලපන්. ඒත් පිළිඹුවක් නෙවෙයි. අස්පනා අපිට බලපන් කොච්චර ඉක්මනට එපා වෙනවද කියලා. ඉතින් ඒක දස්සනානුත්තරිය. ඒකට කිසිසේත්ම පිටි මොකක්වත්ම ඕනේ නැහැ. අපිට මේ වෙනකොට ඒක ලැබිලා තියෙන්නේ. නමුත් එපා කියලා තියෙන්නේ ඒකම තමයි. නදකින් තමයි. ඒක දිහා බලපු ගමන් දැනිච්ච ගමන් වේදනාව දැනෙනවා, ගඳ දැනෙනවා, වෙහෙස දැනෙනවා, පරිලාහ දැනෙනවා. අනිත් එක පේනවා මේ ලස්සන එළිය දේවල් තියෙදි ඇයි මේ ඇතුළ බලන්නේ කියලා. ඉතින් සාර වස්තුවක් වශයෙන් බලනකොට එකක් බාහිර අභ්‍යන්තර වශයෙන් කියන්නේ තියෙන විපස්සනා කරන්න කියලා. ඉතින් ඒක නිර්වචනය කරලා බලන්න ගියාම භාවනා කියන වචනේ ඇත්තටම සාමාන්‍ය විපස්සනා අඩංගු වෙන්නේ නැහැ වාගේ මට පේනවා දැන්. භාවනා කිව්වොත් ඉඳගෙන ඇස් දෙක වහගෙන ওই බුද්ධ අනුස්සතිය වඩන එක තමයි කතා කරන්නේ. මේ යනකොට එනකොට කනකොට බොනකොට මේ ඒ දේ බලන්න කියන එක එහෙම නැත්නම් ඒ දේ ලියන්න කියන එක කවදාකවත් ලියන්නේ නැහැ කමටහන් වාර්තාව. මට සමාධිය කැඩුනා, මට අරක නැති වුණා, මේක නැති වුණා කියන මිසක් මම ඉඳගෙන ඉනකොට මෙච්චරයි ආයෝකේ කාටවත් ඒක ඇත්තේ නැහැ කියන්නත් බෑ, කියන්න බෑ. කියල්ලෙලල්ල. ඒක නෙවෙයි කියන්නේ ඉඳගෙනට ආලෝක පහළුනේ නැහැ, ඊළඟට මට සමාධිය පහළුනේ නැහැ, කැස්ස නිසා සමාධිය කැඩෙනවා, වැස්ස නිසා සමාධිය කැඩෙනවා, මැස්ස නිසා සමාධිය ඔච්චර තමයි කියන්නේ. ඉතින් දර්ශනානුත්තරිය නැතුව නෙවෙයි අගේ කරන්න දන්නේ. අපිට උගන්ලා නැහැ. අපිට උගන්ලා තියෙන්නේ බාහිරේ බලන්න. සම්පූර්ණ අධ්‍යාපනයේ සහ තාක්ෂණය බාහිරවර්ති. ඒ විචක්ෂණ නුවණමයි ඇතුළට හැරෙවිච්ච ගමන් දර්ශනානුත්තරී වෙනවා. ඒකට කියනවා ජීවිත පරිවර්තනය කියලා. ඒකට කියනවා හැරවුම් ලක්ෂය කියලා. කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. ඔක්කොම ටූල්ස් ටික තියෙනවා. රිවර්ස් එකට දාලා තියෙන වාහනේ ගියර් එක ෆෝවර්ඩ් එකට දාන එක විතරයි තියෙන්නේ. ඒක හරියට රේඩියෝ එක ටෙලිවිෂන් එක තමිල් මීඩියම් වල ඉඳලා සිංහල මීඩියම්ට හරවනවා වගේ. ඒකට වැඩිපුර ලාස්ටින් ගන්න ඕනේ නැහැ. මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඒක වෙන්නේ නැහැ. වෙන්නෙම නැහැ. ඒ මොකද මේ බාහිර වස්තු පන්සල් කෝවිල් හදාගෙන ලස්සන වස්තු ලෑන්ඩ්ස්කේපින් කරගෙන මේ එළියේ අහල වට්ටමට තමයි අද තියෙන සම්පූර්ණ වේදම. බුදුන්සේ සඳහන් කරනවා මේ කැලියේ තරම් ලස්සන දෙයක් මම මුළු මේ තරණිත ඥානෙට පේන්නේ නැහැ කියලා. කැලිය කිසි හැඩයක් නැහැ. ඕක ඔය විදිහට තියෙන්න අරපන්. ඕක අරගෙන මට්ටම් කරලා නගර නිර්මාණ ශිල්ප හදලා මේක විනාශ කරන පෙරේත ජනතාව, පෙරේත සංවිධාන, මේ පෙරේත සංස්කෘතිය, මේ පෙරේත ශිෂ්ටාචාරය නැත්තම් ගස්කොලන් වෙවි. ඒකට එච්චර හානි කරන්නේ නැහැ වැද්දා. එච්චර හානි කරන්නේ නැහැ රිලවා. එච්චර හානි කරන්නේ නැහැ බල්ලා. ඌ තියෙන විදිහට හැඩ ගහනවා. අපි නෑ මේ දක්ෂනානුත්තරී කරන්න මේකත් ලෝකයක් දහරමානිස් කියන්නේ මේක සිංගප්පූරුවක් කරන්න හදනවා. හොංකොං එකක් කරන්න හදනවා. මේක අසවල් නගර ඒ සීරම ගිනිගෙන මේ වෙලාවේ. විනාශ වෙලා. ඒක ඉන්න මිනිසුන් මේක අපායක් වෙලා. මේ ජපානයේ ගේන්න හදන ඊතන විතර සීදීනස ගන්න කොහොක්කල්. සිංගප්පූරු තනි කර කුමන්ත්‍රණ රාජ්‍යයක් යන්නේ. වෙනම ප්‍රදේශයක් තියෙන එක දින කොත්තු සේ විතරයි. මොකෙක් කරි වටපිට ගියොත් අයින් කරනවා. ඉතින් එහෙම එකක්ද අපිට ඕන කරන්නේ. ඉතින් ඒ දර්ශනානුත්තරේ පිට හොයන්න ගිහිල්ලා
ওই කොච්චර සෙල්ලම් කරත් මම නිතරම කියනවා ඇතුලේ දසනානුතරයට මැස්සෙක් වහන්නේ. තමන් ඉන්න තැන තමන් බලන එක. මම දැන් මෙතන ඉන්නේ මේ තමසේ වාඩි වෙලා සෑහළු ඉන්නවා කියනට ඔය අන්තරය ඕනේ නෑනේ මට ධම්ම කාමතර කියන අදහසල. ඉතින් මං කෝ කරන්න බෑනේ ආමතුරු දැන් කර භාවනා කරනවා දැම්මන සතිපට්ඨානද කියලා මේ ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා මම දන්නේ මම දැකලත් නැහැ ඒ ස්වාමීන් දැක්කයි කියලා කියනවා. ඒ ජපානයේ ඉන්නවයි කියලා මේ මහායාන බුද්ධ ධර්මයේ මේ සෙන් මාස්ටර් කෙනෙක් කැට් කියලා. වැඩ ඔක්කොම පූසෙක් වගේලු. ඕම ලස්සන යනවා එනවා. ඉතින් මිනිස්සු බලන් ඉන්නවලු ආදියා. බණ කියන්නේ නැහැ. හැසිරෙන ස්වරූපේ හැම ඉරියව්වම බොහොම යතාවා කායෝ පනීතෝති තතතතනම් පජානාති. කොහොමද මං ඉන්නේ ඒක බොහොම ජයට ඉන්නවා. ඉතින් දැක්කලු එක දවසක් ඒරෝඩ්‍රෝම් එක පොඩි ප්ලේන් එක තරප වෙල නගිනවා. ඉතින් ඒක නගිනකොට මෙහෙම ලස්සනට හඳේ ඇවිදිනවා කියලා පේන්නේ. හදිසියේ දඩබඩ කී මොනක්වත් නැහැ. ඉතින් ඇස්පින වෙනවා. ඒක තමයි කිසాగෞතමී කිව්වේ නිබ්බුත පදවල නිබ්බුතානූන සාමාදා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සයන් ඊදිසෝපති මේ සිද්ධාර්ථ තාපසතුමා යනවා දැකලා පාරේ. ඊට පස්සේ බිම්බිසාර රජුරෝ පළවෙනි දවසේම සිද්ධාර්ථ තාපසයා පින්ඩපාත ගිය වෙලාවේ දූතෙක් පිටිපස්සෙන් ඇරියා මේක දෙවියද බ්‍රහ්මයේද මේ කවුද කියලා බලන්න. බුදු ඔක්කොම කිව්වා මේ හිඟන්නෝ දැකලා තියෙනවා. මොකද මෙහෙම හිඟන්නේ දැකලා නැහැ. හිඟ පිටිපස්සෙන්ම ගිහිල්ලා බලන්න හිටියා. එතකොට ඉස්සල්ලාම වතාවට රජගෙදරින් ඇවිල්ලා පින්ඩපාතයක් පාත්‍රේ බලනකොට සිද්ධාර්ථ තාපසතුමාට බඩවැල් බොක්ක කටෙන් ආවලු. ඔක්කොම අතර මෙතන බෙදලා ඉස්සේ එහෙම නෙවෙයිනේ. මේ රාජකන්‍යාව ඇවිල්ලා රාජ භෝජනය රත්තරන් හැන්දෙන් රත්තරන් බාදිනට දාලා දෙපැත්තෙන් හඳුන් අබරන ගමන් සෙමර වලිගෙන් පවන් සලසලා දානේ වළඳපු කෙනා කෑම කාපු එකනා අද බලනකොට ඊට පස්සේ හිතාගත්තා ඉතින් මින් ඉදිරියට මෙච්චර කාලයක් ඕක තමයි. වැළඳුවා. ඊට හරි මිනිස්සු ඇවිල්ලා වැඳලා. ඔත්තුකාරයෙක් කියන්නේ නැතුව යවුවට පස්සේ කිව්වා මම මේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් කාන්දාරයෙක්ද මිනිස්සෙක්. බලනකොට බිම්බිසාර රජුගේ බැච්මේට්. එකට කුමාර බලන්තිය ඉඳලා තියෙන්නේ. ඉතින් බිම්බිසාර රජු කියලා තියෙනවා හරි ඒ කමන්නේ බුදු වුණාට පස්සේ මම බලන් දෙන්න. පණිවිඩයක් ඇරියා. කමන්නේ ඔය ජීවිතේට මම බාධා කරන්නේ. දත්තනානුත්තරය දැනුත් බුදු වෙලා නැතුවත් ඉතින් ඉස්ලාම් බුදු වෙලා පුරුදු ඉෂ්ට කරා. මොකද මේ දැක්මෙන් පවා අර දැක්කොත් පත්මාවති කියලා තියෙන දැක්මෙන් මාසෙත් ගත්තා වූ ඒලාලනි ඒකනේ දැන් තියෙන්නේ. ඉතින් ඒලාලනි පස්ස ගස්සනකොට අම්මද බොල ඕනේ රජ කෙනෙක් කියලා අහලනවා. ඕක දර්ශන අනුත්තරය කියන එක පරිණාමයේ තියලා තියෙන එකක්. ඒ ලස්සන කෙනාට පුදුමාකාර තාන්ත්‍රික බලයක් ලැබෙනවා. ඒක රූපලාවන්‍ය දෙන්න හදන්නේ ඒක තමයි. ඒක තමයි ලෝකේ තියෙන තද කුමන්ත්‍රණකාරී බිස්නස් එක. ඒකෙන් තමයි සේරම කරන්නේ. ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන්. ගෑණිය පිරිමියෙක් කරන්න පුළුවන්. පිරිමියෙක් ගෑණියෙක් කරන්න පුළුවන්. ඉතින් ඒ සෙල්ලම් කර ඉන්නකොට ඒගොල්ලන්ට මේ ඒගොල්ලෝ හදපු දර්ශනයක් තමයි පෙන්වන්න හදන්නේ. ඒගොල්ලන්ගේ ඉන්නවා ගෑණියෙක්ගේ ක්ලියෝපැට්‍රාගේද ප්‍රධානම රූපාදර්ශය තියෙන්නේ. එහෙම නැත්නම් මේ මට මතක නැහැ ඒ ලයිස්ට්ුවක් ඉන්නවා. ඒගොල්ලෝ වරින් වර ගෑනුන්ගේ රූපේ මෙහෙම විය යුතුයි කියලා ෂැන්කි මේ ලෙග්ස් තියෙන්න ඕනේ. ඉස්සර කිව්වේ සීනික පුරුදුකුල රියතක යුරු තිසර තන කියලානේ කිව්වේ ගෑණියගේ ආදර්ශේ. දැන් එහෙම නැහැ. ඒගොල්ලෝ වෙස්ටර්න් කල්චර් එකක් දෙනවා. ඒ කල්චර් එක මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් රූප සුන්දරී තරංගපවත්තලා මේක තමයි තෝරන්නේ කියලා දෙනවා. දුන්නා පස්සේ කෙල්ලෝ සීරම ස්ලිම් බොඩි එක ගන්න ඇනොරෙක්සියා කැම කන්නේ. කැම කන්නේ නැතුව ඉඳලා ඒ ළමයින්ට ලෙඩක් හැදෙනවා. හොඳට සුවඳ තියෙන බනිෂ් එකක් හැදෙන සුවඳ ආවොත් මට වමන යනවා. රසම කෑමක් ආපුවම එදා කෑවොත් අමාරුයි. ඒකට එන ප්‍රතික්‍රියාව නිසා වමන යන්න පටන් ගන්නවා. ඉතින් අංග කෙට්ටුයි. ඒ මොකද ස්ලිම් බොඩි එකට තමයි ටැග් හම්බ වෙන්නේ. ඉතින් මුළු ජීවිතේම විනාශ කර ගන්නවා මේ දස්සනානුත්තරියට. කොල්ලෝ බලන්න හෙයාර් ස්ටයිල් දාන හැටි දැන්.
කොල්ල බලන පච්ච කොටන හැටි දැන්. ඒ කොල්ලෝ මේක දැන් හොයන්න බෑනේ මොකಾದ කියලා. මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා හොයාගන්න බෑ. බැරි වෙලාවක් දැකලා ලව් කළා කසාද බැන්දොත් එහෙම බලනකොට කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්. කොල්ලෙක් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්. හොයන්න බෑ. මොකද අපි ඇහැ ඒ තරම් මායාකාරී. වැඩියෙන්ම කෙලෙස් උපදවන තැන. ඒ දසනානුත්තරී කියලා අපි බලන්නේ විපස්සනාව නෙවෙයි. මේ එළිය ලස්සනට හැඩතල හදලා තියෙන එක. මට හරි සතුටක් එනවා මගේ කාමරේ තියෙන අවුල දිහා දකිනකොට ඔක්කොමලා අකමැති එකට මාත් අකමැති අකමැති කට්ටියටත් මන් ටිකක් කැමැත්තක් තියෙනවා කිසිම වැදගතියකට මෙතෙන් ඇවිල්ලා ඉන්නේ කරන්න බෑ මේකේ සර්පෙක් ඉන්නවා දන්නෙත් නෑ අර හොරිකට බැල්ලි බුදිනවා දන්නෙත් නෑ රාජ්‍ය නායක වෙනවා දන්නෙත් නෑ කොයි එකක් එනවා ඉතින් එහෙම නැතුව ලස්සන ධානය හිටියලු උදායි හාමුදුරුවෝ කුටිය ඉතින් හැමදාම එනවලු කුටි බලන්න. ඉතින් මෙහෙම ගෑණිට පිටිපස්සේ මිනිහා යනවලු. සමාවෙන්න. මිනිහාට පිටිපස්සෙන් ගෑණි යනවලු. ඊට ඉස්සෙල්ලා උදායි හාමුදුරු කියලා කුටිය පෙන්න ගාන රවුම කර කියලා පස්සේ මිනිහාට පස්සෙන් ගෑණිට පිටිපස්සෙන් මේ හාමුදුරු කියලා ගෑණිගේ අංගපසංගම ඉරි කරනවා. යන ගමන් ගෙදර අම්ම මිනිහා කියනවා මාරුනේ. බඩන්න හාමුදුරු කෙනෙක් කෙරුවොත් වැඩේට අනේ ඵලයයි යන්නේ උඹට තේරෙන්නේ නැහැ. උඹ මට අත ගන්න විදියට ඌ පිටිපස්සෙන් ඇවිල්ලා මාව අත ගෑවයි කියලා කියනවා. ඔන්න දස්සනානුත්තයි. පුතන් අහනවා උදාරිය එහෙම කරා එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ ඒක නිසා ඒ අංගපතංග අත ගෑවිල්ල අඤ්‍යතරසව අංගස පරාමතන කේස මහත්ත ගාහන්වා වේනි ගාහන්වා අතින් ඇල්ලීම කෙන්ඩෙන් ඇල්ලීම සහ අංගපතංග අත ගෑම තහනම්. දස්සනානුත්තයි. හාමුදුරුන්ට විතර ගෑනු ප්‍රේම කරන ලෝකයක් කොහොක්වත් නැහැ. මම අපරාධ 26 වෙලා බැන්දේ පැවිදි උනේ උට කලින් පැවිදුණා නම් අනිවාර්යයෙන්ම සිවුරු අරින්න වෙනවා. ඊතරම් වට කරනවා මේ මැස්ස රොද බඳිනවා වගේ. බේරන්න බෑ. ඉතින් කන්නේ ශාන්ති කියලා තියෙනවා සාතනෙ පිහිටන්නේත් ඔය වලලු දාපු අද්දකින් හුවෙලා දෙන්න නිසා තමයි කන්නේත් එතනම තමයි. වට කරලා ගහපුවාම කියවන්න මේ මෛත්‍රීමුත්‍ය ආමරගේ පොත දෙවනේ ශිල්පදේ නොකඩමි කියන එක. ඒ පොසත් ගෑනු ඒ වගේ ලස්සන කියන හාමුදුර කෙනෙක් අල්ලගත්තාම කරන සෙල්ලම් ටික මට ලොකු ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. අන්තිමට ඉසානෑසේ අවසානයේ තුන්වෙනි ශිල්පදේ කඩන්නත් ප්ලෑන් එක දකින්නකොට ලිම ගලක් උඩ තියලා ඒක උඩ ගලක් තියලා ගඟට පැල්ල මැරෙනවා. අඩු ගානේ ඒක බේරගෙන මැරෙන්නේ. අනික ඔක්කොම කඩලා ඉවරයි ඒ වෙනකොට. අඩු ගානේ තුන්වෙනි ශිල්පදේ කඩා ගන්න නැති වෙන්නේ. දස්සනානුත්තරිය. දස්සනානුත්තරිය. ඒක නෙවෙයි මේක කියන්නේ මේ විපස්සනායෙන් පෙන යථාභූත ඥාන දර්ශනයේට කියනවා දස්සනානුත්තරිය කියලා. ඒක පේනකොට අපිට යකා වැහෙනවා. අපිට ඔළුව කරකවෙන්න ගන්නවා. අපිට පාළු ගතිය දැනෙනවා. තනි ගතිය දැනෙනවා. ඒ පා වෙනවා. ඉතින් දස්සනානුත්තරිය පේන වෙලාවේ දෙලොක් අතර හිර වෙනවා කියලා මණ්ඩිස්වාමී කියනවා. කාම ලෝකෙත් නෑ මේ පේන එකත් එපා වෙලා. ඒකට හරියට ගල් රෝලක ක්‍රෂර් එකක රෝල දෙකට ඇඹරෙනවා වගේ. එහෙන් කාම ලෝකේ එපා කරලා. දැන් භාවනා කරන අනිවාර්යයෙන් මේක පේනවා. ඒක පේන්නේ නීරස වෙලා. ඒක පේන්නේ එපා වෙලා. ඉතින් බුදුහාම කියන ඒක හුදකලාව කියලා තේරුම් ගත්තොත් ඒක සතුට කියලා තේරුම් ගත්තොත් අපි ලොකු සාන්ති කියන එක විශ්‍රාම කියලා තේරුම් ගත්තොත් දග්ගල ඇදලා යනවා මේ පැත්තට. නිවනට යනවා. එහෙම නැහැනේ ඒ පේන එකත් කම්මැලි, ගෙදර දාලා ආපු එකත් කම්මැලි, ඒක උඩ පිස්සු තමයි ඉතින්. කොට්ටෝරේ අනිත් පැත්ත හැරෙව වගේ කන පිට ගන්නවා. ඉතින් දසනානුත්තරේ පෙන්වන්නේ නැහැ බුද්ධ ආගමේ. ඇත්තෙම නැහැ. පින්නොත් එමේ බුද්ධ ආගමේ පෙන්වන බෝධි පූජාවයි ඔය ශද්දවස රශ්මි මේකයි ඔය තියෙන බුදු රැස් කරකෙන දේවල් ඒව නිකන් විකාර පොඩ්ලමයි කරන සෙල්ලම්පත් වෙන එක වගේ. ඉතින් ඒක නිරාජ්‍ය අනුග්‍රහ ලැබෙන වෙසක් උත්සවේ. දසනානුත්තරේනේ බීජෝල්ලපන් නටෝපන් භක්ති ගීත ගායනය කරපන් නුකල යුතු ටිකටම දෙනවා. ඒලයිකොත් දැන් මොකක්ද නැති විනාඩි 5ක් සද්ද නොකර හිටිය පින් සිද්ධ වෙනවා කියලා ගහයි මං හිතන්නේ. මුට පිස්සු කියලා. ඇස් දෙක වහගන්න කිව්වොත් එමු කොහෙද යකෝ ඇස් දෙක වහන දසනානුත්තරයක් ගන්නෙ. අරපිය කෝක හෙන්දට මර දෙයියන්ගේ කුරුම්බගෙඩි දෙකගේ ඇස් දෙක වගේ වේකල බලලා හිටපෙ ඉස්සරහා පෙන්නන දේ. මොනවද නැත්තේ මේ නුවර පෙරහැරි.
සුද්ධ දීපු දෙයි. මම සාමාන්‍ය ගෙදර ඉන්න කාලේ පෙරහැරෙන කාලේ කොහේ හරි යනවා. විදි ලෝකේ ඉන්න ඔක්කොම පිස්සු පිහාට වෙනවා නුවරට. අපි ගෙදර තියෙන හැතැම් 4ක් විතර ඇතින් පයින් යන්නේන දුර ඉතින් නැති නෑදෑකම් කියාගෙන එනවා. ඉතින් අපි කියන ඒ දවස්වල ගෙදර නෑ අපි මේ කොහාට යනවා යන්නේ. මාත් ගිහිල්ලා තියෙනවා. පෙරහැරත් බල්ලා තියෙනවා. ඔය ත්‍රස්තවාදී කලබල කාලේ තනිකර අඳින නීති දාලා තිබ්බ පෙරහැර පවත්තන්න ඕන. දැන් පෙරහැර පවත්තන කවුරුත් නැහැ. පොලිසිය ආමේගෙන් පෙරහැර පැත්තට හැරිලා ගන්න එක තියාගෙන ඉන්නවා. මම ධම්මික ආමතුරු ටවුන්ට බැසා. කොහෙද? පෙරහැර අඳින නීතිය අකමන්න. ධම්මික ආමතුරු ඔය එකට බය නැහැ. අපි දෙන්න පෙරහැර බලනවා කවුරුත් නැහැ. පෙරහැර කරනවා. වින්දා ක්වීන්ස් එකේ හදන්තලුතලාවලි වැක්කිරනවා මිනිස්සු. මඟ දිගට ගහගෙන තට්ටු ගොතේ තියෙන මේ ආසන සල්ලි වලට විකුණන. එදා කවුරුවක්වත් නැහැ. ආමිකාරයෝ පෙරහැර රකින්නවා. පෙරහැර කරන්න බෑ රාජ්‍යය. අපි නේ බුදුහාමර කියපනේ සුද්ධා කියපෙකනේ. අර මේක තියානේ යන්න ඕනේ නැත අපිට. මොකද්ද මේ සන්නස්පත්තරේ ගජනායක යනවා. අනේ ඔය පෙරහැර දවසට කොල්ලෝ පිටිපස්සේ යන හැටි කෙල්ලෝ පිටිපස්සේ යන හැටි වෙනම පෙරහැරක් තියෙනවා. ඕකේ. ඉතින් ඔය සිරිබිරිස්ට හම්බුණා ලක දවසක් තොරණක් වයරින් කරන්න. සිරිබිරිස් ඔයගොල්ලෝ දන්නවද දන්නේ දවස්වල මේ කාටුන් වල හිටිය ප්‍රධාන චරිතය. ඉතින් ඌට වයරින් කළා කොහොම හරි තොරේ ලයිට් නැතුව යනවා. ඩයිරවර්ද සංවිධායකයා ඇවිල්ලා ඉන්න ගානක් මුට දඩ ගන්නවා. ලව් කරපු උන් ඇවිල්ලා ලයිට් ගිය දාසේ උන්ට සන්තෝෂෙට හින්න ගානක් කරුවට ගෙවනවා. ඒකෙන් 10 එකක් දුන්නාම කොන්ත්‍රාත් එකට දඩේ ගන්න පුළුවන්. කඩ සිරිබිරිස් අය කරපු වැඩේ හරි මාරු. ලයිට් ගියාම කොල්ලන්ට ගෙල්ලන්න එන chance එකනේ. උන් ඇවිල්ලා ඉලෙක්ට්‍රික් බාස් කවුද කියලා බලලා ඌට ගතම් එකක් දෙනවා. ඌ ඒකෙන් කැලලක් අරගෙන දස්සන අනුත්තරියට සින්සිද්ධ වෙන්න 90% ඌට ලාභයි ලයිට් නැතිවීම නිසා. ඉතින් කල්යාණි රෑයාමි ආවා ඔළුවේ පටන් රෙද්ද පොරවා උඹ ආපු එක වාසනාවන් පාරේ ලයිට් එක නිවේවා. ඔන්න සාහනකිරත්න මහත්තයා ඒ දවස්වල ලියන සින්දු. කල්යාණි රෑයාමි ආවා ඔළුවේ සිටන් රෙද්ද පොරවා උඹ ආපු එක වාසනාවන් පාරේ ලයිට් එක තමයි අප්සෙට් එක උ ගලක් ගන්න පාරේ ලයිට් එක. පාරේ ලයිට් එක නිවේවා. ඔච්චරයි අවශ්‍ය වෙලා තියෙන අන්ධකාරය විතරයි. ඉතින් උකට දස්සට අනුත්තරي තමයි කියන්නේ. ඉතින් ඕකයි මේ ඇති හැටියට පේන එක වම තියනකොට වම කියන දකින්න එකයි දකුණ බලනකොට දකුණ දැකින එක කෝකේද බිස්නස් තියෙන කියලා බලන්න. කෝකේද රාජ්‍ය තන්ත්‍රය තියෙන කියලා බලන්න. කොතනද මාර දෙයිය තියෙන කියලා බලන්න. කොතනද අපේ හිත කඩුව දෙන්නේ කියලා බලන්න. කොපුව දෙන්නේ කොහෙද කියලා. ඉතින් දස්සනානුත්තරي හරි ඉස්සර මිනිසුන්ගේ පුදුමාකාර ඒකට තිබිලා තියෙන ගතියක්. ඒකට කියන්නේ හිරියොතප් කියලා. බයලජ්ජාව කියලා එකක් තිබිලා තියෙනවා. දැන් ඒක ඇත්තෙම නැහැ. පට ඇරලා පෙන්නනවා. ඉතින් පෙන්වුවාට පස්සේ ඔය කියන අනුත්තරියක් පෙන්නනවා. නමුත් යථාභූතය කියන එක ඒක නිකන් අභූතයක් වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම බෞද්ධයට වෙලා තියෙනවා. මේ බෞද්ධයට මේක පට ඇරලා පෙන්න ගන්න විදියක් නැතුව තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ අනවශ්‍ය නීති දාලා. ඒ නිසා කියන මොකටද මේ අනවශ්‍ය නීති දාන්නේ අපි? කතෝලික ආගමට ගියාම ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේත් ඕකම ලියලා තියෙනවා. ඒ මොෝගේ වහලට තේරෙන්නේ නැහැ. ඒකේ ප්‍රොවර්බ්ස් ටික කියවනම් ඒ පැහැදිලිවම ලියලා තියෙනවා. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමිත එහෙමම ලියලා තියෙනවා. කුරානේ ලියලා තියෙනවා කපපියේ අංගය කපලා දාපි කියලා. ඒ දැන කරනවා නම් ගල් ගහලා මරපිය කියලා. දැන්ඩත් කරනවා උන්ට එපා වෙච්ච උන් ගල් ගහලා මරනවා. අශෝක රජුරුත් බාරගත්තා ඕක. මේ බයලජ්‍ය දෙක තමයි අපිට තියෙන ප්‍රධානම බාධාව දසනානුත්තරී කියලා. එහෙම නැත්නම් අපිට යථාභූත ඥාන දර්ශන ඇති කරගන්න අපි අර බයලජ්‍ය දෙක අපිට හරස් වෙනවා. ඉතින් කමඨාන් සුදුනට ඒක තමයි අපි ඉදිරිපත් කරන්නේ. එතකොට තේනවා මෙයාට තේරිලා තියනවාද කියලා මේ දසනානුත්තරී කියන එක තේරිලා තියනවාද? භාවනාදී විපස්සනා දෝක දැක්කොත් කවදාවත් ලියන්නේ නැහැ. මොකද හිතනවා සතිය කැඩලයි කියලා. ඒක සමාධිය කැඩලයි කියලා, භාවනාව කැඩලයි කියලා. අල්ලපු දුමශා කරදර කෙරුවයි කියලා ඒ දසනානුත්තරේ දන්නේ. ඒක නිසා විපස්සනා කියන එක හරි. නමුත් ඒකේ ඕලාරික පැත්තක් තියෙනවා. මසසට පේනදී. මසසට පේනදී gedarak කියන්නේ සම්පූර්ණ කාමයේ අවසන් තැන. හදලා තියෙන්නෙම සිත් ගන්න සුළු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉතින් දැන් පන්තලුත් ඒ වගේ.
අරණ්‍ය වලට කියන්නේ කැලෑ පන්සල් කියලා. කැලේ තියාගෙන ඉන්න පන්සල අර ටික කරගෙන ඉන්නවා. මොකද අරණ්‍ය කියපු ගමන් මිනිස්සු සලකනවානේ. නමුත් ඕක නෙවෙයිනේ ඕන කරන්නේ. ඕක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන තමන්ගේ හිත. තමන්ගේ හිත ඒ යටිදියට දකින්න පුළුවන් විතර හදාගත්තොත් ඒ හිතට එපා වෙනවා. සිංහලෙන් කිව්වොත්. ඒ හිතට එපා වෙනවා. සීදීනස ගැනීම බොහෝම අතලඟ. විමුක්තියත් අතලඟ. તો දෙකේ එක ළඟ තියෙන්නේ මූර්තේ අමූර්තේ කියන දෙක. ඉතින් අපිට වෙලා තියෙන්නේ අමූර්තේ විතරක් ඉල්ලව මූර්තේ නැතුව. ගන්න නෑ. ওই දෙක ළඟ තියෙන්නේ. ඉතින් ඒකෙදී යථාභූත ඥාන දර්ශනේ, යාතාව දර්ශනේ, ඇති හැටි දැකීම, අනුත්තරීය දර්ශන ඒවා අපිට අමතක වෙච්ච පද. ඉතිහාසයේ අපි අතින් අමතක වෙච්ච පද දැන් ඇහුවොත් කායින් හරි මොනවාද වඩාත්ම ලස්සන දෙය කියලා පුදුම දේවල් කියයි. ඒ ලයිස්ට් ඔය යථාභූත ඥාන දර්ශනේ නෑ. කොටින්ම කියන එක දැක්කොත් යකෙක් දැක්ක කියලා හිතේ. භූතයෙක් දැක්ක කියලා හිතේ. ඇති හැටි දැක්කොත්. ඒ නිසා ඒ දර්ශනයේ පටිපදානුත්තරී කිව්වහම රූප ප්‍රමාණයට පස්සේ ලෝක ප්‍රමාණ කියලා එකක් තියෙනවා. රූක්ෂ ප්‍රතිපatti තියෙනවා මිනිස්සු වඳිනවා. මොක වුණත් කමන්නේ. ඉතින් එන ගහලා විලයල්ලක උල්පැත්ත උඩට එන්නේ ඒකට බුදිය ගන්නවා කියලා. ඉතින් ඒක බලන්න යනවා මිනිස්සු රට රාජ්‍ය අතහැරලා. එහෙම නැත්නම් හතර පැත්තේ ගිනි කොටවල් හතරක් ගන්න හොඳට පට්ට අවුදීදී ඉඳගෙන ඉන්නවා පංචතප කියලා. පස්පොලකින් තවන. මේ මිනිස්සු ඉන්නවා. තනි කකුලෙන් හිටගෙන හිටියොත් ජම්බුකා ජීවක රහතන් වහන්සේයි. ඌරාට ගිහිල්ලා අර ගිජ්ජු කුට පල්ලොත් එහා පැත්තේ මිනිස්සු කක්ක කරනකොට කක්ක කනවා. දවල්ට මිනිස්සු ගේනවලු රසමසවුලු වලින් කෑම තනකොලයක් කෝලා දිවේ ගාලා තුක් ගාලා කියලා ගන්නවා. ඒ කියන්නේ මං කවදාවත් කෑම කන්නේ මං තනි කකුලෙන් ඉන්නේ. මිනිස්සු කද පිටු උස්සගෙන එන්නේ. අනේ පුදුසගේ පොඩි සෙල්ලමක් දාපුවම ඔය පැවිදි වෙනවා. අද ඉන්දියාවේ ගිහිල්ලා මිනිස්සු නම වශයෙන් කියනවා නම් ඍෂිකේශ යන්න කියලා කියනවා. ඔක්කොම තියෙන ඔයගේ කුණු හarp ටික තියෙනවලු. කිසිම දැනක නැතිලු එහෙම භාවනා කරන තැන ඍෂිකේශ කියලා ගියාට ඒක නිකන් ටූරිසම් විතරයි. මට ඥානරාමි තාමතුරේ දවසක කිව්වා අපි යනවනම් යන් එතන පාවුල තියෙනවා. කැතලික් නන් කෙනෙක් කරන අරණ්‍යයක් හරි ලස්සනට කරනවා. ඒකේ ටිකක් භාවනා කරනවා අඩු ගානේ සතිය කරනවා. බුද්ධ ආගම නොවුනට කිසිම මොකක්වත් නැහැ. ඔය දින හොද්දට කුඩු ගහලා ඒ වෙනතන් හෂිස් ගහලා ඕම් ශිව කියන උදේ ඉඳලා හැන්ද වෙනකන් ශිව තමයි. ඔය හරිචන්ද පෝට් එකට ගියාම මිනි පුච්චන තැන සෑහෙන ගාණක් ඉන්නවා ඒ සාමිලා. ගොඩින් මාත් ගැන කියනකොට ධම්මිකාවල කියනවා පස්සේ ගොඩින් මාත් අගය කරා. ඔය වගේ දුසිමක් ගන්න පුළුවන් බං ඉන්දියාවේ ගියාම ඕනේ මේ කෝවිලකට ගියාම ඉන්න ඕන තරම් හිටගෙන ඉන්න ඔය ඉන්න ඉතින් දැකපුවා මිනිස්සු මේ ඇඳුන් නැති නිසා සලකනවා රූක්ෂ ප්‍රතිපත්ති සහගන මේ මිනිස්සු පෙන්නම අත් දෙකේ ඇඟිලි නියපොතු කපලා නියපොතු අඟල් 6ක් දික් වෙලා ඉතින් ගිනස් පොතට ගිහිල්ලා යා රෙද්දකින් වහලා මේ තියාගෙන ඉඳලා හුඟාවක් වෙලා කතා කරලා දිගහැරලා පෙන්නනවා ඒ පෙන්නපුවාම මේ ඇඟිලි ඔක්කොම එළියට ඇවිල්ලා තියෙන්නේ කොරි වෙලා මේ දිගට මේ නියපොත්ත වැවෙන්නේ නැහැ ඒක මේ දඟර වැටලා නිකන් ඩ්‍රිල් එකක කට තියෙන මේ ඇඹරි වලට ගිහිල්ලා ඊට පස්සේ මං මේ අවුරුදු ගාණක් කැඩෙන්න දෙන්නෙත් බෑ මොකද ආගේ ගැලවිලා යනවා ඒක ඉතින් මං මේ පොළොව එකක් තියාගෙන ඉන්නවා හැන්දෙන් කවන්න ඕනේ ඊට පස්සේ තව සමහරව ඉන්නවා මේ කෙස් ගස් වෙවිලා තියෙනවා දිගටම සමහරව වාඩි වෙලා ඉන්නවා ඇඟ උඩින් මුල් ගිහිල්ලා ඉතින් ප්‍රජාපති ගෝතමී කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රතිපදාව නොවෙන්න මේ කෙස් බිමට වැවෙනකම් භාවනා කරපු ඇඟට උඩින් මුල් දුවනකම් භාවනා කරපු પરම්පරාවක් බිම ඉඳගත්තු මිනිස්සු ප්‍රතිපදාව කියන කාලේ ඔබ වහන්සේගේ ශාසනයේ 7 අවුරුදු මල්මද කුමාරියෝ රහත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට වන් දුන්න කිරි වලට බිල ගෙව්වා ස්වාමීන් වහන්සේ. කිරි බිල ගෙව්වා. වහන්සේ ප්‍රතිපදාවක් කියලා දුන්නා මේ පොයි. අද බෞද්ධයා කන කෑම අප්පිරියයි. සංඝයාට වැඩිය ගිහි අප්පිරියයි. මේවා දන්නේ නැතුව මේ රූක්ෂ ප්‍රතිපත්ති වලට කරන සැලකෙල්ල. ඔය යෝගාශ්‍රම සංස්ථාවේ විකිනෙන්නේ මොකෙන්? ඔක්කොමලා රූක්ෂ ප්‍රතිපත්ති කියන්නේ ඉන්නවා. බොරු. කරන මගුලක් නැහැ.
ඔය භාවනා කරන වැඩේට සතියේට එහෙම රුක්ෂ ප්‍රතිපත්ති ඕනේ. මං ඇස් දෙක පිනවෙන්න දැක්ක ඥානාරාම ස්වාමීන් පන්දිස්සාංශේ හරි සැපට ජීවත් වුණේ. ඔක්කොම පහසුකම් ටික තියා ඉන්නේ හැබැයි භාවනාවට. ඒ ස්වාමීන් වහන්සේ බුරුමේ පන්දිස්සාංශේ එක දොරක් රුපියල් ලක්ෂයයි භාවනා ශාලාවේ සිංගප්පූරුවෙන් ගෙනාවේ ඒ දවස්වල දොර වහනකොට සද්ද නැහැ. එක දොරක් කැඩුනා. කැඩිච්ච වීදුරු කැට හකුරු කැට විතර ඇති. ඉතින් ඔක්කොම බැන්නා දුප්පත් රටක්. ඔක්කොම බැන්නා සයිඩ් එක නෑම වැඩිපුර එකක් ගෙනත් තියෙන බය වෙන්න එපා කිව්වා. කන්ටේනර් එකේ ගේනකොට වීදුරුවක් වැඩිපුර ගෙනාවේ මම තල්ලු කරන සද්ද එන්නේ නැහැ. දැන් හැදුවා පිරිත් කියවෙන්නේ නැහැ නූල් බැඳින්නේ නැහැ ගිහලා භාවනා කරපියා කිව්වා. උපරිම සුපිරි සප කිව්වම උපරිම සප දෙන මොකටද මේ? ප්‍රතිපදාව කරපල්ලා අයිකේ ගෑනු පිරිමි දේශීය විදේශීය මොකක්වත් නැහැ ඕන කෙනෙක් කියලා භාවනා කරපන්. ඒක නෙවෙයිනේ කෙරෙන්නේ. ඒක නෙවෙයිනේ කෙරෙන්නේ මේ අවුරුදු 20ක් භාවනා කරුවයි කියලා කියනවා. කෙන්ද දික් වෙනකම් භාවනා කරයි කියනවා. නියපොතු දික් වෙනකම් භාවනා කරයි කියනවා. ඇඟ උඩින් මුල් යනකම් භාවනා කරුවයි කියනවා. පොයි. බොරු ඉති එහෙම දෙයක් නැහැ මේකේ මේ තක්මන් කරගෙන ඉන්නකොටම හිත පිට ගිහිලා ආපහු හිත අරමුණට ගන්න ඔච්චර කල් යන්නේ නැහැ. ඒක මෙහෙම කරනකොට ගන්න පුළුවන්. ඒක නෙවෙයිනේ කියන්නේ. මට පැය කමාරක් ඉන්න බැරි වුණා. පැය දෙකක් ඉන්න බැරි වුණා. කොන්ද පාත් වුණා. ඌ තමයි. ඒකෙම තමයි. රුක්ෂ ප්‍රතිපත්තිය කියන්නේ දුෂ්කර දේ ලියපන්. දුෂ්කර දේ හෙලි කරපන්. බුදුහාමුදුරු හෙලි කරලා තියෙනවනේ. මාසු මහරජාක හෙලි කරලා තියෙනවනේ. මේ අපි මේ කෙලිම ඩොක් කාලා බුදු වෙන්න පටන් ගන්නවා. කෙලිම රහත් වෙන්න පටන් ගන්න මේ රුක්ෂ ප්‍රතිපත්ති පටලවා ගන්න. ඒ රුක්ෂ ප්‍රතිපත්ති කියනවා දර්ශන රූප ප්‍රමාණ වලට 60ක් අහු වෙනවා කියලා තියෙනවා. රුක්ෂ ප්‍රතිපත්ති වල 90ක් අහු වෙනවා කියලා තියෙනවා. ඒ ඉලක්කම් දාලා තියෙනා නම් අටුවාචාර්ය වහන්සේ. ධම්ම ප්‍රමාණේ ලක්ෂකට එක්කට තේරෙන්නේ නැහැ. මේ බණ භාවනාවක්ද කරන්නේ නැත්නම් මේ සෝබණයක්ද කරන්නේ කියන එක ඌටවත් තේරෙන්නේ නැහැ. ඇත්තටම බණ භාවනා කරනකොට වැටෙන දේ ලියන එකෙන් පේනවා කරන එකටවත් තේරෙන්නේ නැහැ. පිපුණු මල හේතුව එමල දනීදෝ කියලා. ඉතින් ඒ නිසා මේ පටිපදානුත්තරිය හැමදාම අලුත් වෙනවා. ඒකෙන් මේ අහනවා මම ඊයේත් මතක් කරේ ඒකයි. ඒ නාගසේන මහරතන් වහන්සේ උත්තර දෙනවා මිලින්ද මිරැන්ඩාගෙන් රජුරෝ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉඳලා වගේ ඇවිල්ලා තියෙන්නේ. අන්තිම දක්ෂයා අන්තිම හැමදේම දාන. එයාගේ වැඩේ වාද කරන එක. ඉතින් ආරංචි වෙනවා මේ ඉන්දියාවේ ඉන්නවයි කියලා ආම්රු කෙනෙක් ඕනෙම දෙයකට උත්තර දෙන්නේ. මේ ශාන්සේ අර ආම්රු දෙන ඒවට උත්තර දෙනවා ඔබ අන්තරේ කවද්ද මේ ඥානෙ පහළ වුනේ කියලා. කියනවා අහවල් කියලා වෙලාවක් නැහැ. එහෙම නැහැ. ඒකට ඔබ වහන්සේ මේ පැවිද්ද වගේ දෙයකට ගියේ මේ වගේ ඥානයක් ලැබෙයි කියලා බලපොත් දන්නේ නැහනේ. අපේ අම්මා ගිහිල්ලා පන්සල බාර දුන්නා. ආම්දුර මට කියලා බඩිකන් හේවතෝ ගත්තා. ආම්දුර මට කියලා අතුගාව ගත්තා. ඊට පස්සේ ඔය සාමණේර බණ්ඩහන් කියලා තුන මන් දන්නේ නැහැ. ඊට පස්සේ උපසම්පදාවයන් කිව්වා මන් දන්නේ නැහැ. උපනා කළා මේ මෑතකදී තමයි මට තේරුනේ පටිපදානුත්තරිය. මම මේ දැනගෙන ආපු ගමනක් නෙවෙයි. ඉතින් අර ගම මේ පන්සලේ ආම්දුරන්ටත් මං කිව්වේ ආම්දුර ඔය ඔතන හිටියට ප්‍රශ්නයක් නැහැ. හෙට වෙනස් වෙන්න පුළුවන්. ආයෙ පටන් ගන්නකොටම ආරණ්‍යගත වෙලා ඥානරාම හාමුදුරුවෝ භාවනා කරන්න පැවිදුනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනස් කරන්න පුළුවන්. හැබැයි තේරෙන්න ඕනේ මේ රාත්තල් ගන්න තේරෙන්න ඕනේ. මේ ලුණු මිරිස් කන මොලේට තේරෙන්න ඕනේ. මෙච්චර තිබුණු ජීවිතේ ගැටලු සහිත දැන් ගැටුම් ෆ්‍රික්ෂන් එක ඝර්ෂණේ දැන් අඩුයි කියලා. ඕක කවුද කියලා දෙන්නේ? අපි බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක දාලා බලනවා. අපි EEG මැෂින් එක දාලා බලනවා. අපි කියමු ස්කෑනර් එකට දැම්මයි කියලා. ඔය මැෂින් එක පෙන්නන්නේ ඒ වෙලාවේ ක්‍රොස් සෙක්ෂන් එක නෙමෙයි වාහෙට තේරෙන්න එපා මං ඉස්සරට වැඩි ප්‍රශ්න අඩු වෙනවයි කියලා. දැන් මයි ළඟට එන උංගෝ දෙනේ හරි දැන් හම්රව බාන්දම රතනද මේක තමයි ප්‍රතිපද මං ගෙදර මං දික්කදාට අගප්පලයන් බය යන්න දික්කදාදී භාවනාවෙන් එන්න ඕනේ. බාන හරිනම් ඕක දිගට කරලා බලපන් උඹට ඕන දේ වෙන්නේ නැද්ද කියලා. උඩයි වෙනම නීති නායදල් දික්කසද වෙන්න ඕනේ. අඹ ගෙඩිය දුන්නාට පස්සේ වැටෙන්නේ කාය උකට මේ මතුරන්න ඕනේ. භාවනා කරපුවක හරියයි. බෑ සාමනත මේක මග හරින්න බෑ මං අර කොන මං දන්නේ ඉතින් කෙලව ගන්නවා කිය. ඉතින් වරද ගන්න මොකක්වත්ම කරන්න එපා. ප්‍රතිපදාව හරිනම් නිකන් සමනලේට අතු නැමුණා වගේ ඉදිච්ච දූරංගෙට කුප්පියෙන් ගැලවිලා යන්න වගේ ඔක් ගැලවිලා යනවා. මං තාතික වෙනවා. මුන්ට භාවනාව ෂුවර් නෑ.
ඉතින් හිතනවා අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේ ප්‍රතිපදාවක් නෑ ප්‍රතිපදාවකට ඔක්කොම සිද්ධ වෙනවා. මම සතිපාසලේ කියන්නේ සතිපාසලේ සස්ටේනබිලිටි බලන්න කවුරුවක්වත් එක්ස්පර්ට්ලා ඕනේ නෑ. සතිය සස්ටේනබල්. නැත්නම් කොහොමද අවුරුදු 2006 කිටි අපි එන්නේ ඉස්සලා තිබ්බනේ. උඩ මේ අපි ජග් ගහන්න ඕනේ මේ අලුත් ක්‍රම සාවිදි වල අපි උත්සාහ කරනවා චීන බාධා අයින් කරන්න. නමුත් ඒක සස්ටේනබල් නැත්නම් මට මොන මගුලක්ද මේ සතිය කරේ කියන විදිහට වෙන්නේ වැඩක් නැද්ද මට? පිස්සු. සතිය මං යනකොට එහෙම නැල්ල වගේ එන්න ඕනේ. මම කියන වරෙන් කියලා. එතකොට ඒක කියන්නේ වෙනම කරත්තෙකුයි. මට යන්න වෙනම කරත්තෙකුයි. පිස්සු. ප්‍රතිපදාව හරිනම් හිතුවපෙතු සම්පත් හරියන්න ඕනේ. ඒක ධර්මයනේ. සෝභා ධර්මෙත් නැවෙන්න ඕනේ. නමනෝ. ජිනේන තාම නැමුන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව හොඳ නැහැ, වැස්ස හොඳ නැහැ. ඒව නැහැ. ප්‍රතිපදානුත්තරිය හරිනම් තමයි හිතුවපෙතු සම්පත් හම්බ වෙනවා. ඒ කියන්නේ මං කියන්නේ මේ භව සම්පatti නෙමෙයි. භව සම්පatti කෙලවර නිවනත් හම්බ වෙනවා. ඒ හම්බෙන භව සම්පatti වලට විරුද්ධ වෙන්නත් එපා. ඒක ප්‍රතිපදාවේ කෑල්ලක්. භව සම්පatti නැතුව මොන මගුලක්වත් කරන්න බෑ. ඒක ඉතින් ආයෙ පැහැදිලිව කියන්න ඕනේ. හිතුවපෙතු සම්පත් හම්බෙන්නේ මේකට භව සම්පatti ඕනේ. භව සම්පatti ලැබෙනවා. ඒකත් අතහැරලා ඒ සියලු සැප සම්පත් කෙලවර අමා නිවන කියන එක ඉතින් අපි බණ කෙලවරච්චාම කියනවා. මේ දිව්‍ය ලෝක සම්පatti, බනුස්ස ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti ලැබේවා. ඒනොත් ඒ වඩත් බැඳි ගන්න නැතුව නිවන් සාර ලැබේවා කියන අන්තිම වාක්‍යය ඇහෙන්නේ නැහැ සාමාන්‍ය උපාසකම්මලාට. අර ටික ඇහෙනවා. දිව්‍ය ලෝකෙ ලැබේවා, විසාකා වගේ වේවා, උප්පලවන්නා වගේ වේවා, අසන්දි මිත්‍රා වගේ වේවා. අප්පා. නිකන් මේක හම්බ වෙනවා ඉන්දියාප්පයක් දෙයක් දීලා වටිනවනේ. ඉන්දියාප්ප වැඩිපුරත් බෙදනවා. අතට උඩින් පැනලා යන්නේ ඉන්දියාප්ප. මොකද අර සම්පත්ති ටික ලැබෙයි. ඒකත් අවසානයේ නිවන කියනකොට උපාදකම බුදි. ඇහින්නේ නැහැ ඒක ඇල්. ඉතින් ඒ ප්‍රතිපදාවේ තියෙන ගතිය තමයි ඕපනයික ගතිය එන්න ෆ්‍රික්ෂන්ලස්. එන්න අපි කම්ෆර්ට් සෝන් එකට යන්නේ. එන්න අපි නිදහසකට දැනෙනවා. අපිට තේරෙනවා කුරුලට තටුවා වගේ පහසුවක්. ඒක තේරෙන්නේ නැත්නම් ඒකට මොන උපක්‍රම දාන්න බ්‍රේන් වේව් එකට අහු වෙනද ඕක? EEG වලට අහු වෙනද ඕක? MRI නේ මේක මානසිකාරයක්. පසන්න මනසක් ඇති වෙනවා. පදුත්ත මනස වෙනකොට ඉතින් ඕක මනින්න එක හොඳයි. ආයේ ඇති දෝෂයක් නැහැ. මාත් ඒකට උදව් කරනවා. නමුත් ඒ වාහෙට තේරෙන්නේ නැත්තම් මේ කටුකොහලක සර්පයෝ ඉන තැනක කුරගගා වැස්සේ වනගගා හිටපේ කාට මේ කලෙලියක් හම්බෙච්චාම වෙලිලියක් හම්බෙච්චාම දැන් යන්න පහසුයි කියන එකට ඕක මේ කටු ගාන ගණන් කරන්න ඕනේ ඕකේ. ඒ වාහෙට තේරෙන්න එපායි. ඒක තේරෙනවා පස්චිම භවිකයට. පස්චිම භවිකයට පේනවා මං කටුකොහලක ඉඳලා එලිමහනකට ආවා වගේ. හැබැයි ලොකු සාන්ති කියනවා එලිමහන ඉස්සරහම මඩ වගුරක් තියෙනවා කියලා. ඕකේ එරෙනවා. ඔය හම්බෙච්ච ගමන් ඔය අපහසුකම් ටික නැතිලා ගිය ගමන් මෙයා පැනගෙන යන්න ගියොත් මඩේ එරෙනවා. ලාභ සත්කාර. නිසා ඊට පරිස්සම් වෙලා ඵලයන් කටුකොල පැන්නා. දැන් මේ කල්ෙලිය තියෙනවා. උඹට නැගිටලා යන්න පුළුවන්. ඇඬෙනවා ඒක කරනකොට මේ සත්තු බඩ ගන්න හැටිත් අපිට මේ කකුල් දෙකේ යන්න පුළුවන් හැටිත් බලනකොට ඇඬෙනවා. අපිට හම්බෙලා තියෙන පරිණාමයේ උසස් තත්ත්වේ එක එක සක්වන කරු කරන්නේ. කරු කරන උච්චර අමාරුවක් නෑ ප්‍රතිපදාවයි බොහොම ලේසි. මම මේ අමාරු දේ පහසු කරන්න හදනනේ ඒ ක්‍රියාකාරණයක හරිය ලේසි. ඒක පිළිගන්නේ නෑ. පිළිඅරගෙන කියන සක්මන් කරනකොට දිවි ලෝකේ ගියේ නෑ. සක්මන්කට උඩින් ගියේ නෑ. සක්මන් කරනකොට හිත එකඟ වුණේ නෑ. පිස්සු චීන කලෙට ගියාට ජපන් කෑම හම්බේ සක්මණේ හම්බේ සක්මණේ ආනිසන්ත. ඒ ටික ලියන්න දන්නේ. මොකද අර පටිපදාව තේරෙන්නේ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ මෙතෙක් කල් වැරදි ප්‍රතිපදාව කියලා. යන්නම එපාය බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් මේ බුද්ධත්වයේ ලබන්නේ ඉතලා දුෂ්කර ජාතේ පිරුවනේ. බුදුහාමුදුරුවෝ කිව්වනේ මම පිරුවඹලා පිරන්න ඕනේ මම මැදපාති කියලා දෙනවා. මේ පිරුවට ප්‍රශ්නයක් නෑ. ආස තියෙනවනම් ওই ටිකක් පරිප්පු කාලාවට කමන්නේ නෑ. ලියලා තියෙනවා. ඒක තේරෙන්නේ නෑ. ඒක තේරෙන්න ඒ අර සුද්දෙක් ලියන පොතක ලියනවා අනාගාමී මාර්ග ඥානෙට ආවට පස්සේ තේනවලු ආපු ගමනක හැටි කියලා. එතකම්ම මේක හරිද? මේක වැරදිද? මේක සමතේද? මේක විපස්සනාවද? මේකට මම මෙහෙම කරන්නද? අර කරන්නද කියලා හැම වෙලාවෙම අර ගිය පාරට බසුරු හෙලනවා. Taman ගිය පාරට Taman නම්බුවක් වෙන විදිහට කටයුතු කරන්න යන්න උද්දම් භාගයේ සංයෝජන විතරක් ඉතුරු වෙන්න ඕන.
ඕරම් භාගයේ සංයෝජන ඉවර කරන්න ඕන. ඊට පස්සේ තමයි තේරෙන්නේ අම්මට උඩු ආපු ගැවිල්ල කියලා. ඒක තනි කර කැපිටලිස්ටික් සිස්ටම් එකක් තියෙන. තමන්ට ප්‍රාග්ජනයේ සහිත කම්පැනි එකක් හැදුවට පස්සේ ඌ දන්නව හූර කන හැටි. එතකොට තේරෙනවා මම මෙතෙක් කල මාව සූරා කාපු හැටි. වෙන කරන්න දෙයක් නැහැ. මේ සිස්ටම් එක මොනොපොලි සිස්ටම් එකක් තියෙන්නේ. ඒ නිසා ඒ බලවතා ජයගනී කියන කමේට අනුයකට ප්‍රතිපදාව දන්නේ නැත්නම් රිවර්ස් එක දාලා තියෙද්දි හයියෙන් පාගනවා වගේ ඉතින් ගාගෙන යනවා. ඔහෙ යනවත් දන්නේ යන්නේ පස්සට. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න උදව් කරන්න නම් බැරි නෑ. අපිට කරන් තියෙන්නේ වීඩියෝ කැමරාවක් අප වෙන එක විතරයි. කන්නඩිය දාලා වෙන දැන් බලපන් යන්නේ කොහටද කියලා. මම ඔබ වහන්සේ මොකද කියන්නේ? මට කීයද උඹ ඉතින් වලිගෙන් උඩ ඉන්නේ ඉඳගෙන ඉන්නේ කියලා. වලිග ගසලා වාඩි වෙලා. ඉතින් හිතෙනවනේ වලිග උඩ වාඩි වෙච්චාම. තුහාන මොකද මෙච්චර හිතන්නේ අප්පා? වෙලාවක් නැහැ නේ. පොඩ්ඩක් බලපන් වලිග උඩද වාඩි වෙලා ඉන්නේ කියලා. ඉතින් මම ටිකක් ඈතට වෙලා කියන්නේ මොකද කාටද ගෙඩියක් අද වෙනවා කියනකොට. මේ දර්ශනය නැත්නම් මේ ප්‍රතිපදාව කියන එක එක රැයි මේ එකක්වත් කරන්න බෑ. ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕනේ. ඒකයි ප්‍රතිපදා කියන්නේ. ඒක ජවනිකාවක් නෑ. මේ ජවනිකාවෙන් ජවනිකාට යනකොට තදුපග විරිය වාහනට්ටේන තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනට්ටේන ආසවනට්ටේන ඔන සම්පහන්තන හතරක් තේරෙනවා. බාහිර හටගත්ත සද්ධා විරිය සත් සමාධි ප්‍රත්‍ය එකිනෙක රණ්ඩු කරන්නේ නැහැ. ඒ වගේම එන්නේ වීර්ය අඩු වෙනවා. ඒකම නැවත නැවත කරන බාධාවක් නැහැ. තදුපග විරිය වාහනට්ටේන ඒක රසට්ටේන ඔක්කොම ඉන්ද්‍රිය එකතු වෙලා හරියට එක තැනකට යොමු වෙනවා. මේ පස්පොලකට විහිදිලා තිබුණ ඉන්ද්‍රිය ටික එක තැනට යොමු වෙනවා. කාන්දම් වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න මොන තරම් සූක්ෂම මුලයක් තියෙන්න ඕනේ. ඒක තියෙනවා අපි ගා බය වෙන්න එපා. නමුත් ඔය මනලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ දීපු ඒක පුද්ගල ආදායමෙන් දල ජාතික නිෂ්පාදනයේ එතෙන් යාරේ කෝදුවෙන් මීටර කෝදුවෙන් ඔක්කොම නිත්‍ය සංඥාවෙන් මනලා තියෙන්නේ. ඒක නෙමෙයි මේ Tamanට ප්‍රතිපදා තියෙනවා. ඒකට චිත්තානුත්තරිය විමුක්තානුත්තරිය කියන එකේ අපි ගෝදත්තද මොකද්ද කියලා සූත්‍රයක් කරා. ඒකෙදී මේ හාමුදුරුවෝ මට වන්නේ ගෝධික හරි ගෝදත්ත හරි හාමුදුරුවෝ චිත්තගහපතිගෙන් අහනවා මහත්යෝ උපාසක මහත්යෝ මේකේ තියෙනවා මේ විමුක්තායතන මේ අනිමිත්තාන ශුන්‍යතානුපස්ස විමුක්තිය අනිමිත්ත විමුක්තිය මේ ඔක්කොම එකද වෙනස්ද කියලා. ඉතින් චිත්තගහපති කියනවා බලන ධර්මකමයක් තියෙන සංස ඔක්කොමත් එකයි. හැබැයි ඔක්කොම වෙනස්. එකිනෙකට වෙනස් කියලා එකනෙක පෙන්නනවා. මේ හිච්චිත චේතෝ විමුක්ති, ශුන්‍යත විමුක්ති, අනිමිත්ත විමුක්ති. එල කියන මේ සීරම හිතේ හොල්මන්. මේ ඔක්කොම එහාට ගිය ඒ කියන්නේ විමුක්ති ඔක්කොම දැක්කට පස්සේ ඒ කෙනාට දැක් ගන්න පුළුවන් අකුප්පා චේතෝ විමුක්ති එකක් ගණන් ගන්නෑ. මේ ලැබිච්ච ඔක්කොම මේ නිමිත්තක් නෑ ශුන්‍යයි අකිංචනයි එකක්වත් ගණන් ගන්නෑ. ඒ කියන්නේ ඕව රාගේ වගේමයි. රාගේ වෙනුවට කැහි ගෑණි දීලා ගත්ත හොටු ගෑණි ඔය. මිරිස් දීලා ගත්ත ඉඟුරු ඔය. ඔය ඉඟුරු මිරිස් ඔක්කොම සමතලයේ දාලා කරලා ඒ විමුක්තිය සහ විමුක්තිය කඩන හිතේනවනේ. තද්දයක් කියලා එක පාට කඩලා යනවා. වේදනාවක් කියලා. ඒ වේදනාවට සද්දෙටයි අර ඉසිසදෙන විවේකයටයි සමසිත සමමෙත එනකන් උපේක්ෂා වෙන්න ඕන. ඒකට කියනවා අකුප්පා චේතෝ විමුක්තිය. ඒකයි බුද්ධ ධර්මයේ කිව්වේ අකුප්පාමය චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති. එතකන් මහණෙනි මම බුද්ධත්වය ප්‍රකාශ කරේ නැහැ. ඔක්කොම ලැබලා තියෙනවා. ගත්තේ නැහැ. මොකද ඒකට ගියාම ඒරුකාණ චන්දවිමල ස්වාමීන් මතක් කරාලු. සීකර මහත්තයා ගිහිල්ලා ඔපරේෂන් එකක් කරාට පස්සේ ඊදස්ල ඔපරේෂන් කරපුවා ඉස්පිතාල නතර කරනවා. දැන් පැය දෙකකින් ඔපරේෂන් කරනවානේ. ඊට පස්සේ කිරුවට ගලු මහත්තයෝ සිහිය එනකොට මට විශාල වතුර තිබහක් ආවා. ඉතින් මම වතුර ටිකක් කිල්ලුවා. ඒ නෝනා දුන්නේ නැහැ. කියලා තේරුණාලු දොස්තරගෙන් ආයෙ දෙන මට තරහ ගියා. අවුරුදු 7කට පස්සේ මං හිතුවේ මට තරහ යන්නෙම නැහැ කියලා. අවුරුදු 7කට තරහ ගියා. මම මහත්තයාට කියන්න හිතානේ හිටියේ බලන්න අපි ගැන වැරදි මන්තුන් වල ඉන්න හැටි මට කේන්ති ගියා කියලා. ඉතින් හේසේකර මහත්තයා කියනවා පරීක්ෂා කරනකොට අවුරුදු 7ක් තරහා ගිය බව දකින්න බැරි වුණා නම් කොච්චර වටිනා හිතක් වෙන්න ඕනද? ඒක දැනගත්තේ තරහා ගිය දවසේ. අවුරුදු 7ක්. ඉතින් ඒ ශාංශේ තරහා ගිය මොහොත හොඳම දායකයාට කියනවා
මහත්තයෝ මට තරහා ගියා. මං එදා තමයි දැනගත්තේ මේ තරහ නැතුව අවුරුදු 7ක් හිටපු මම ගැන පරීක්ෂා කරපු මට තරහ ගිය වෙලාවේ තමයි දැනගන්න පුළුවන් උනේ. ඒතර සීකර මාත්‍යට තේරුම් ගන්න බෑ මේ තරහ යන එක හොඳද නරකද කියලා. සාමාන්‍ය මිනිහෙකුට තරහ යන එක නරකයිනේ. මේ සෝන්සිත හයකින් තමයි හරි ගියේ. දුක ලියන්න පුළුවන් ද කාට හරි. කාට හරි හිතනවාද මේ ළඟදී එන වලියක් ගිහිල්ලා මම පස්සේ කතා කරා මොල්ලිගොඩට ප්‍රියංකාට අවුරුදු 35කින් පස්සට ගියා සමහර බාන මට තද උණයි කිව්වා නැට්ටට මේ දාන. මොකද මට හරි වටිනවා ඒ වගේ දෙයක් කරන්න ගිහිල්ලා මේ නිසන් වනේ වෙනස් කරන්න දෙන්න බෑ ඒක එහෙම තමයි. ඒ වෙනස් කරුවා මට තද වෙනවා. මම ඒ වෙලාවෙම එනවා ඔය ගෑනුන්ට එන්න බෑ කිව්වත් මම එනවා. මට එන්න දුන්නේ නැහැ. දැන් නම් මං කූල් වෙලා ඉන්නේ. මට අවුරුදු 30 ගානකට එහෙම ඇවිල්ලා තිබුණේ නැහැ කිව්වා තරහක්. අද තරහ ගියයි. මට හරි සතුටුයි. උඹට මොල්ලි ගොඩක් තියෙන එකයි අප්සෙට් එක තනි මොල්ලිය තිබ්බනම් හරි ඕක. ඉතින් මොල්ලි ගොඩක් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඕක තමයි ක්‍රමේ. කියන්නේ දේවදත්තට ඇවිල්ලා අපිට ඇනලා කුප්ප කරලා අපිට අසුචි ගහලා මූණට කියලා ගහලා කුණු බාල්දි දාලා ඔලුවකට බැනලා ගහලා පරීක්ෂා කරන්න ගියා. උන් විතරයි ඇත්තට කරන්නේ. ඔය අපිට මල් මාල දාන්නේ උන් අම්මු බරුව කරන්නේ. උන් සම්ප්‍රදාන කුල මගුලක් නේ කරන්නේ. අර දමල ඇන්නේ එක ඒ වෙලාවෙ පිටිට ගහනවා. ඊතන යකුප්පචේතු විමුක්තිය බලන්න පුළුවන්. මං කිපෙන්නේ නැහැ. මේ විමුක්තිය ඔක්කොම එකයි කියලාත් කියනවා ගෝධි මේ චිත්ත. ඒලෙන උවතර වෙනසකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. අනිමිත්ත චේතු විමුක්තිය කියන්නේ බලන්න යන නිමිත්ත නැති වෙන එක. ශුන්‍යත කියලා කියන්නේ නිමිති කියන්නේ රූප ධර්ම විතරනේ අරූප ධර්මත් එක්ක නැති වෙනවා. ඊට පස්සේ චේතෝ විමුක්තිය කිව්වහම සංඥාත් නැති වෙනවා. මේ ඔක්කොම හිතේ මායම්. වාඩ කුප්පක වෙච්ච ගම මොකක් කරේ ඕන ආය නායපෙනේ පුම්බනවා. අන්න එතන පුම්බන ණයත් වරිනවා. මම ඒකට කිපෙන්නේ නැහැ. මොකද මම දන්නවා තව ටිකකින් ආයෙත් මාර චේතෝ විමුක්තියට යනවා. ඒක මේ චේතෝ විමුක්තිය කැඩීම සහ චේතෝ විමුක්තිය ලැබීම දෙකම මටයි නැහැ. කැඩුනොත් හැදෙනවා. හැදුනොත් කැඩෙනවා. ජීසයා කෙලෙස් වලටත් ආසයි. නිකලෙස් වලටත් ආසයි. දෙකේ එකටවත් මායින් කරන්නේ නැහැ. අනුන්තුලන් සුභාසුභං හොඳ නරකයි ආප වටවි ආපෝ තේජෝ ඉරහඳ හොඳ මොකටවත් මායින් කරන්නේ අකුප්පා චේතෝ මිති. ඒක හරි අමාරුයි මේ අපේ මේ සම්ප්‍රදායන කුල නැත්තම් අපි කියන ඒකට කියන්නේ සදාචාරවාදී ඒ නැත්තම් මොරලිස් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ හොඳ නරක දෙයක් හොයලා අනුන්ගේ හොඳ නරක හොයන්න ගෑනු රෙදි අන්දන් ඉන්න කට්ටියක් කියන්නේ. ඒගොල්ලොත් එක් කරන්න බෑ. ඒගොල්ලන් කවදා භාවනාව හරියන්නේත් නෑ. ඒගොල්ලෝ හැමදාම අත්කල මතාන යෝගී, දවල් මිගෙල් රෑ දානියෙල්. ඒගොල්ලන් කවදාකවත් මේ භාවනාව කැඩෙනවා කියන එක අගය කරන්න බෑ. එනතන සතිය කැඩීම, සතිය ක්ෂය වීම අගය කරන්න බෑ. ඕනේ ගානක් දෙන්නම් සතිය නිට්ටයයි. කොහේ කොට ගන්නේ? මේ ඔක්කොම දේවල් නැති කරන ගත්ත සතියත් අනිච්ඡං දුක්ඛං අනත්තං ඒ නිසා සත්‍ය කැඩෙන හැටි බලන්න හොඳට පරියන්කයක් හරි කියලා නැගිටලා විනාඩි කීයක් යනවද කියලා තිබුණ සත්‍ය කැඩලා යන්නේ. ඊයේ හරි පෙරදාරි කවුරු රිපෝට් කරා නැගිටලා විනාඩි 5ක් තිබ්බා. විනාඩි 5කට පස්සේ මට හොඳට තේරුණා මට සත්‍ය නැහැ කියලා. මම කිව්වා සත්‍ය නැහැ කියලා තේරුනේ මොකෙන්ද? සත්‍යෙම තමයි. කියන්නේ මේ සතිය දිගට නැතිවීමින් යන. ඕක දිහා බලහින්න බම් මරණ දරුවා දිහා බලහින්න කිසා ගොතුමි වගේ අත් දෙකේ තමන් හදාගත්ත දරුවා මැරෙනවා. ඒක යම්මා කියන්නේ මොනද මේ හදාගත්ත දරුවට කිරි දිදී නලවන එක බැල්ලියකටත් කරදයි. බැල්ලි මැරුණාට පස්සේ ටික දවසක් ඉඹ ඉන්නවා අතල්ලා දාන. රිලෙවියොත් පැටියා කරේ තියන යනවා ටික දුරක් අතල්ලා දාන. කිසා ගොතුමිට බෑ. ඇයි මේ මනුස්සයා නිසා මේ දරුවා නිසා මම ගෙදර නැන්දමගේ බැනුම් අහන එක නතර නැත්නම් වන්දියක් කියලා කියනවා. දරුවට ආදරය කරන්නේ Tamanට තියෙන ආදරේ තමයි. ඉතින් ඒක නිසා ඒ අකුප්පචේතෝ නැසෝ පැත්තේ මයික් එක මියුට් වෙලා. නෑ අපි හොඳට ඇහෙනවා මෙහෙ ඇහෙනවා හොඳටම. අපිට ඇහෙනවා උඹලට දුර රටවල ගියාට අපි මොනව කරන්නේ? ඇහෙනවද? නෑනේ හොඳ වෙලාවට ඇහෙන්නේ නෑ. හොඳ වෙලාවට ඇහෙන්නේ හරි ගියාද? හරිද? කමල් හරි
අපිට ඇහෙනවා සාංශ දැන් ඇහෙනවා සාංශ. ඕකනේ උනේ අර මේ වප්මගුල වෙලාවේදී කිරිමවුරුත් කුමාරයා බලා ගන්න වෙනුවට ගිහිල්ලා වප්මගුල බලන්න ගියාම කුමාරයා උඩ ගිහිල්ලා දඹ ගස්යට ගිහිල්ලා ඇතුළට බලනකොට ඔය තොටිල්ලේ කුමාරයා නෑ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා. මේ ධර්මදාගත සම්බය කන්ට්‍රෝල් රූම් එක කට් ඔෆ් වෙලා. එකෙක් ඉඳපෑ මේ කොට්ටෝරුවට දුම්මලින්නකොට දුම්මල දෙන්න කොට්ටෝරුව එන කොට්ටෝරුව ගිහිල්ලා බයලා. ඉතින් ඔය වගේ දේවල් වෙනවා. ඉතින් කමල් ඔය තරහ වෙන්න එපා ඉතින්. මොකද කියන්නේ? ඇයිනවද කමල්? ඒ ගන්න ඌ මියුට් වෙලා. කමල් ඇයිනවද? ඒ ලයින් එකම මේ ඒකට ඒ කට්ටියට මයික් එක මියුට් වෙලා නෙවෙයි. ඕක තමයි අකුප්පා චේතෝ විමුක්තිය ගන්න. එහෙම කැඩෙනවා ආයෙනවා. ඒක තමයි ඉන්ටර්නෙට් තියෙන වෙලාවේ වටිනාකම තේරෙන්නේ. මයිත්‍රීපාසිතෙන් කිව්වලු උඹලට තේරෙයි මගේ වටිනාකම ලයිට් ගිය දවසට කියලා. එදාට තමයි ලයිට් තියෙන එකේ වටිනාකම තේරෙන්නේ. නැත්නම් ලයිට් තියෙනකොට ඉරිය ලයිට් එකක් දාලා තියෙනවා. පාර ලයිට් එකක් දාලා ඔය දාලා බුදියා ගන්න. උදේටත් ලයිට් දාලා. තියෙනකොට කිසිම වටිනාකමක් නැහැ. ලයිට් ගිය දවසේ තේරෙනවා යකෝ දැන් මේක ඇති කරන්න ජෙනරේටර් එක අලුතෙන් ගෙනලා වයරින් කරලා වෙනම සිස්ටම් එකක් දාලා කටෝල් චේන්ජ් ඕවර් ස්විච් එකක් දාන්න කියන ලේසි නෑ. කරුණාකරලා තියෙනකොට ඔක රැකපියව. ඒක කැඩෙන අඩුයි. ලයිට් යන්න ඕන. ඒ ලයිට් යන්නේ කේ ජොලිය තමයි අකුප්පා චේතුම තියන්නේ. මම ළඟ හොඳ සමාධිය කැඩෙනවා. ඊට පස්සේ නෝ කමන්නේ මම කැඩුවේ නෑ. ඔක ආයෙ හැදෙන හැටි බලපන්. අර කැඩෙන එකට කනගාටු නොවුනොත් හැදෙන එක බොහොම ඉක්මන්. බුදු අම්බෝ ලයිට් එක ගියෝ කනගාටු මේ විමුක්තිය කැඩුනෝ කියලා ඉතාලම අඬනවනේ. අනේ අහල ගෙදර මිනිස්සුන්ට බාහන කරන්න හම්බෙන්නේ නැහැ. ඒකෙම තමයි මම කිරුවා නෙවෙයි කැඩුනා. ආයෙ හැදෙනවා. ආන්න ওই දෙක අතර මේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි. ඒ නොවැඩියත් වැඩියත් හොඳයි කියනකොට ඔච්චරයි අකුප්පා චේතෝ විමුක්තිය කියන්නේ. ඕකේ එනකම් බුදුරජාණන්සේ මේ මොකක්ද අර ධම්මචක්කප්පවත්තනසේ යතෝචකෝ බික්කවේ ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතඥාන දස්සනං න ඒ හම් වෙන තාක්කල් මම බුදු වුණා කිව්වේ නෑ. ඒ සියල්ලම දැකපු දවසේ යථා භූතේ දැකපු දවසේ මේ හම්බ කරපු සේරම නැති වෙන දවසේ මම අකුප්පාමේ චේතෝ මුති කියලා මම ලෝකෙට ප්‍රසිද්ධ කරා. දෙවියන් සහිත මරුන් සහිත බඹු සහිත ලෝකේ මම බුදු වුණයි කියලා. මොකද ආයේ මාව කුප්පන්න බෑ කාටවත්. මේක නැති උනායි කියලා කුප්පන්නත් බෑ, ඇති උනායි කියලා කුප්පන්නත් බෑ. මම මේක දැක්කා. දැන් අපි හම්බ කරලා තියෙන හැම එකම රටේ තියෙන කටේ තියෙන හරිවන්ද රෙද්දපල්ලෙන් බහිනවා හෙට වෙනකොට. එතකොට අර පූජාව වැගිරෙන තුවාලේ වහන්න හදනවා වගේ අපි නැටුවට මේක සම්නිකර ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඕ මට සතිය තියෙනවා, සතිය නෑ. සමාධිය තියෙනවා, සමාධිය නෑ. එහෙම නැතුව මේ ස්ථිරව තියෙන මොකක්වත් නෑ මේ ලෝකේ. ආන්න ඒකට දඟලන කියනවා අකුප්පා චේතෝන්ති. ඒක විමුක්තානුත්තරිය කියලා කියනවා. විමුක්තයන්ගේ ඔය ලැබෙන අනිත් ඔක්කොම මේ විමුක්තානුත්තරේ අකුප්පා චේතෝන්තිට වැඩි ලස්සනට පෙන්නනවා. ඒකෙන්ම පේනවා මේකේ ලාභ බඩුවේ හිලක් තියෙනවා කියලා. අකුප්පා චේතෝන්තිනකොට ඉතින් මොනවා කියන්නේ යෝගේ. එතම කියාපෑමක් ඕනේ නැහැ. කියාපෑන්න බැරි නෑ. හිතන්න එපා එහෙම දුර්ලභමක් තියෙනවා කියලා. එන්න බැරි නෑ. පුළුවන්. නමුත් මේ අකුප්පා චේතෝන්ති එනකොට මාව නලවණ්ඩ පිනවණ්ඩ රන් මිනි මුතු වලින් බෑලි දොලි ගංගාවේදී ඇල්ලේ මගේ හිත නෑ. ඔය මොකකින්වත් නලවන්න බෑ. කෙලවයන් පුතේ කෙලවයන් නැලවියන් පුතේ නැලවිය මොකද ප්‍රශ්නේ? ඔකෝම තමයි. ආය හැදෙනවා. ඔය කොන කෙලවුණ එකත් මේ පුනරුහති කියන වගේ ගහක් අපුවාම අංකුර එනවා. ඒක ධර්මයේ. ඔබ ගණන් ගන්න එපා. ඔබ බලපන් ඔය කිසි දෙයකට කවුරු නැටෙව්වට රිමෝට් කන්ට්‍රෝල් එක තද කරාට රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි නැති කරපන්. අන්න එදාට චේතෝ විමුක්ති අකුප්පා චේතෝ විමුක්ති. මිනිස්සු මිරිකනවා එම්මෙන් ඉඳගෙන නටයි කියලා බලන්න. බලනකොට බැටරි නැහැ. එතෙන් තුොක්ක එල්ල කරලා පිටි තියෙනවා මුණ්ඩ නැහැ. සේෆ්ටි කැච් එකක් නැහැ. හොක් ගන්නවා ඉවරයි. ඔය රිවෝල්වර් එකේ තියෙන උණ්ඩ 8යි.
මේ ෆයිට් කරලා හත ගියාට පස්සේ ඌ බලන කොහොම හරි ඉතුරු එක ඉවර කරවන්න. ඊට පස්සේ අර ගස්සනවා ටකස් ගන්නවා ඉවරයි. අපි මිනිස්සු කන්නෝරේ හරිනේ දිගෙරුවේ වටේට කඳුවල ඉඳගෙන ගලකට උඩින් සුම්බරේ පේන්න අල්ලනවා. ඉතින් අරු තින ඩෝංග සුම්බරේ දකුණට තියෙන සුම්බරයක්ලු උස්සන්නේ කෝටු කෑල්ලක තියලා. බෙඩි තියලා උණ්ඩේ ඉවර වෙනවා. ඊට පස්සේ නැවක් වෙනකන් උණ්ඩ නැහැනේ. කැත් අරගෙන ගියාම කැටි ගන්නවා තේරම. ඉස්සෙල්ලා උන්ගේ උණ්ඩ ඉවර කරවන්න ඕන. ඒක තමයි මේ රටන් උපක්‍රම කියන්නේ. සුම්බරයක් දාගෙන ගිහිල්ලා ඉබිලා බලනවා ගලහස්සේ. ඒක දුහුම් ගල තියනවා අරු කන ගල උඩින් සුම්බරේ විතරක් ඔසලා තියෙනවා. තිබ්බම කුඩු යනවා සුම්බරේ. ඒ සුම්බර ටික ගැට ගහලා උස්ස තිබ්බම අරුන් තියෙන තැන වට කරලා ආයෙ බල ඉන්න ඇමිනිෂන් ගන්න උණ්ඩ මුන්ස ඉවරනාට පස්සේ ඌට බෑ කඩුව නෑ ඌ ළඟ නෑ. ඌ ළඟ හෙල්ල නෑ ඊතලේ නෑ. ඇදලා අරපුවාම ඉවරයි. අර සීමිත උණ්ඩ ගන්නක් තියෙන. ඉතින් ওই ටික මැරෙන්නේ ඉස්සලා වෙඩි තියව ගන්න. මට නිඳා කරව ගන්න. ඒත් කියලා නිඳා කරවන්න යන්න බෑ. ඒක චිත්‍රපටියක් වෙනවනේ එතකොට. ඕන කෙනෙකුට කියන්නේ තියෙන දෝෂේ අඩුපාඩුව ඒ මිසු දකින්න විදියට බල්ලා අකුප්පා. කුප්පන්න බෑ. ඒ කුප්පයයි කියලා කියන්නේ කේන්තියන එකට. ඉතින් අපිට චීනවා තව සුළු වේලාවක් තියෙන හැබැයි මම දන්නේ මම කතා කරා වැඩියද? කාට හරි මේ ගැන කියන්න කරන්න තියෙනවා නම් මම ඉල්ලා හිටනවා පුරුත්ත සාකච්ඡාවක නාමයෙන් ඉදිරියපත් වෙන්නයි කියලා. පොඩි ප්‍රකාශයක් කරන්න මේ සයන්ස් මේ දැන් මම ටිකක් අවධානයෙන්ම අහගෙන හිටියා. ඉතින් එතකොට තේරුණා මැගදී ටිකක් සැරටත් ටිකක් කියුණා. ඊළඟ සයන්ස් ඒකේ අර්ථය මම මෙනෙහි කරමින් බොහොම සාවධානව අහන් හිටියා. ඉතින් මේ බොහෝම කාලෙකින් පස්සේ කියවිච්ච ඊ타ත්ම ප්‍රායෝගික පුදුම විදිහටම මේ අපිට ඇප්ලිකබල් කරන්න ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ධර්මයක් කියවුණා. ඒක අපිට තීරුම් ගන්න පුළුවන් තේරුම් යනවා. අපිට ඉතින් මේ ආත්මෙන් මේක අතගාලා බලලා අපිට අර තමා තුළින්ම මේක දකින්න පුළුවන් කියන තථාගතයන් වහන්සේ කිව්ව දේම ඒක තථාගතයන් වහන්සේ කියනවා වගේම බොහොම හරබරව තේරුම් සහිතව කියන්නට යෙදුනා කියලා සයන්හන්ස මම සාදුකාර දීලා ඒක අනුමෝදන් වෙනවා. ඉතින් මේක මේ පස්සේ කාලෙක අපේ ලොකු හාමුදුරුවෝ මෙන්න මේ බණ කිව්වේ කියලා කියනකොට මට නිකන් විහිළුවක් වගේ දැනෙනවා. ඒක හන්ද සයන්හන්සගේ ඉස්සරහම කිව්වහම එක්කෝ සයන්හන්ස පිළිගනි නැත්තම් මගේ මෝඩකම කියලා ප්‍රකාශ කරා. එතකොට සයන්හන්ස කිතනෙම ගැළපිලා විසඳිලා යනවනේ. නැත්තම් නිකන් බොරු අතිශෝක්තියක් වෙනවා පස්සේ කාලෙක. ඉතින් මම නම් ඊටසිතින්ම අනුමෝදන් වුණා සාදු කියලා. එච්චරයි සයන්ස්. දැන් කමල්ලට ඇහෙනවද? එහෙමයි සයන්ස් අපිට ඇහෙනවා සයන්ස් අවසරයි. අපිට විනාඩි 10ක් විතර තියෙනවා මම නැතර කරන්න බැලුවේ. නමුත් දැන් ප්‍රශ්නෙට පටන් ගත්තා. ඒ නිසා අපි මෙහෙන් එනවා තව ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඇතුලේ දස්සනානුස්සතිය ගැන කිව්වා. ඒ කියන්නේ ජීවිතේ පරිවර්තනයක් කියන එක තමයි එතනදී වුනේ. මට පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා. ඔබ වහන්සේ ආපු දවසේ ඉඳලම ගොඩක් අවස්ථාවල මේ හැරවුම් ලක්ෂයක් ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේ. මට ඒක චුට්ටක් හැරවුම් ලක්ෂය කියන එක තව චුට්ටක් තේරුන්නේ නැතුව මේ ගොඩක් දවසක් ඔක අහන්න හිටියා. මේ අද ඒක මට අවස්ථාවක් හම්බුණා ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් අවසරයි පහදලා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම ඉල්ලා හිටනවා කාගෙන් හරි ඒක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. බැරිය කාට දුප්පතට අසරණයට ගන්නට. මොකද්ද හැරවුම් ලක්ෂය කියලා කියන එක කියලා දෙන්නේ කියලා. කමල් උඹට ඇහුණාද ප්‍රශ්නේ? එහෙම සයන්ස් ඇහුණා සයන්ස්. හැරවුම් ලක්ෂය ගැන උඹට තේන් ටික කියපන්කෝ. U-turn එකට දාන්න. හැරවුම් ලක්ෂය විවෘත වෙනවා කියන එක දෙකක් කියලා කිව්වොත් මොකක්ද හැරවුම් ලක්ෂය සහ විවෘත වීම අතර වෙනස? අවසරයි හැරවුම් ලක්ෂය කියලා මට හිතෙන්නේ සයන්ස් අපි ප්‍රථමයෙන් අපි මේ දේ අපි බාහිර වර්තනයට යොමු වෙලා තිබුණු මනස
එහෙම නැත්නම් අපි විවිධාකාර අනිකුත් ක්‍රියාකාරකම් වල යෙදිලා ගත කරපු සාමාන්‍ය ජීවිතයේ ඉඳලා මට මේකේ විමුක්තියක් ශාන්තියක් හොයන්න ඕනි කියලා හිතිලා තමා දෙසට හැරෙන්න ගත්ත මොහොත තමයි හැරවුම් ලක්ෂ්‍ය කියලා මට දැනෙන්නේ. විවෘත වෙනවා කියන එකට නම් මට ස්වාමීන් වහන්සේ එහෙම අදහසක් නැහැ. මොකද්ද කියන්නේ? ඉතින් උඹනේ කියන්නේ විවෘත වෙනවා කියලා අපේ ප්‍රශ්නේ හැරවුම් ලක්ෂ්‍ය උඹනේ දැම්ම මේ වචනේ. මම විවෘත වෙන කතන්දරයක් කිව්වේ නෑ. මම මේ අහගෙන ඉන්න මිනිස්සුන්ගෙන් අප උඹට හැරවුම් ලක්ෂ්‍යයක් ඇවිල්ලා මට පේන්නේ. වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මුතුම කියන වචනේ උඹ නිකන් නඩුවට හරස් ප්‍රශ්නයක් දාලා දැන් කියන එක මට තේරෙන්නේ නැහැ කියලා. උඹලා වාගේ මිනිසුත් එක්ක කොහොමද බන් zoom එක වාර දෙන්නේ උඹ වගේ එකට. ඒක ඇත්ත තමයි. ඒක තමයි තිබෙන එකෙක් නැහැ. ඉතින් මොනව කරන්නේ? ඉතින් අයිසෙක් නිව්ටන් කියලා තියුණා ගමන් කරන්නේ අපි කෙලින් මොකෙක් හරි වැදුනොත් හැරෙනවා. හැප්පුණ නැත්නම් අපි අවකාශයේ ගමන් කරන ඍජුව. හැප්පුණ දෙයට සමාන හා විරුද්ධ ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒක හැරවුම් ලක්ෂයක්. ඉතින් ඒ කියන්නේ මේ අපි ගිය ගමන හැප්පීමක්. හැල හැප්පීමක් කියලා දානවා ඉවරයි. අපි හැල හැප්පීම නැති කරන්නේ ආරක්ෂණ සංස්ථා තියෙන්නේ. හැල හැප්පීම නැති කරන්නේ ෂොක් ඇබ්සෝබර් රහයි කරන්නේ. හැල හැප්පීම නැති කරන්නේ මේ ගෙවල් හදනකොට භූමිකම්ප වලට සෙල්ලම් දාන්නේ. ඒ කවදා නිවන් හම්බෙන්නේ නැහැ. ඔය තාක්ෂණයෙන් කරන්නේ හැල හැප්පීම නැති කරන්නේ. ඒකනේ වෙන්නේ අර තාක්ෂණයට සල්ලි යනවා. භූමිකම්පාවෙන් බිල්ඩින් එකත් කඩ වැටෙනවා. අර මහදැන මුත්ත කරපු හෙල්ලම තමයි ඔය තාක්ෂණයෙන් කරන්නේ. මොකක්වත් කරන්න බෑ. ඒ නිසා අර උලක්ෂ කියන්නේ ඕන දෙයකට ලෑස්තිලා යනවා. ඒකනේ අපි ළඟ නැත්තේ අපි හරි බයයි. පැත්තට අවුව පැවුවොත් බයයි. බලාපොරොත්තු ඉස්තුනේ නැත්තම් බයයි. අර උලක්ෂ කියන්නේ ඕන දැනක හැරුණු ඇත ගස උළු අස්සා කියලා අපිට උගන්ලා තියෙනනම් එහෙමයි කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා. එන දෙයට හැඩ ගැහියන්. එතකොට කිසිපස්සේ නැහැ. හැම තැනම ජීවිතේ හැරුණු ලක්ෂේ. ඒ හැරුණු ලක්ෂ පිටවද මූල ධර්මයේ තේරුම් ගන්න විපස්සනාව තියෙනවා. සතියේ තියෙනවා. choiceless awareness තියෙන. එතකොට ඔය විවෘතකම කියන එකෙන් අපිට අර්ථ ඡායාවක් ගන්න පුළුවන්. හැරුණු ලක්ෂය කියලා කියන්නේ හැඩ ගැහිීමේ හැකියාව. ඒක තමයි විපරිණාමය කියන්නේ. ඒක තමයි පරිණාමවාදී කියන්නේ. මනුස්සයර විතර කාටවත් නැහැ එහෙම හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවක් වෙන කිසිම සතෙකුට නැහැ. මනුස්සයා ඒක නැති කරගන්න මුළු ජීවිතේම නටනවා. ගෑණියක් ගන්නවා, බැංකු කිනුමක් දා ගන්නවා, අනන්‍යතාවයක් ඇති කරනවා, ඩෙන්ටි කාඩ් එකක් හදා ගන්නවා, මගේ කියලා ගයක් හදා ගන්නවා, මගේ කියලා ඉඩමක් හදා ගන්නවා, මගේ කියලා කීර්ති නාමයක් හදා ගන්නවා. අනේ මරනකොට තේරෙම දාලා යනවා. අප්පිය දායාද කියලා කියනවා. ඔය හැරුණු අත ගතවලු අත කියලා ඉන්න අහිකුන්ට කියන්නේ ඔය මොකක්වත් නැහැ. අද ඒකට දක්ෂම නිදර්ශන තමයි සංඝයා. සංඝයා හැමදේම තහවුරු කරගන්න හදනවා. ඉතිවරයි. තහවුරු වෙනවා අනිවාර්යයෙන්ම දුක. දුකත් වෙනස් වෙනවා නේ ඒකත් ජයසිරි මංගලම් කියලා. ඔය ඒකටත් වෙනස් වෙන්න යනවා. ඒ හැරුණු ලක්ෂය ටර්නින් පොයින්ට් කියලා කියනවා. එහෙම නැත්නම් විපරිණාමය කියලා කියනවා. පරිණාමය කියලා කියනවා. අනිච්ච කියලා කියනවා. හුත්ව අභවතා කියලා කියනවා. ඉතින් වචන රාශියක් පෙළපොතේ සඳහන් වෙන වෙන කිසිම භාෂාවක ඒ වචනේ ඉච්චර පාවිච්චි කරන්නේ මොකද අනිත් ඔක්කොම බයයි හැරුණු ලක්ෂයට. බුද්ධ ආගම යන්නේ තන්නේ කර හැරුණු ලක්ෂයට. මම කියන්නේ වමට සිග්නල් දාපන් දකුණට කප්පා. කාටවත් ෆලෝ කරන්න බෑ. කොයි වෙලාවෙ මොන කරයිද විශ්වාස නැහැ. ඔක්කොම එන්න මං කියන විදිහට කරන්න කියන ෆලෝ මී කියලා ගහ ගන්නවා පිටිපස්සේ බෝඩ් එක. එල දකුණ සිග්නල් දාලා ටක් ගාලා වමට කපනවා. අර මිසු ගිහිල්ලා හැල හැප්පිලා ජෑම් වෙලා උන් ගිහිල්ලා දකුණු පැත්තෙන් කල්ැතු යන්න ගිය මිසු ගිහිල්ලා මං ඉන්නේ දැන කවුරක්වත් නැහැ. මට විතර හේක දන්න කෙනෙක් මං හිතන්නේ තව අවුරුදු 100කටත් පහළ වෙයි කියලා මේ මනුස්ස ලෝකේ. ඔය දේ හරවගෙන යන්න ඕනේ නැත්තම් මේ පිස්සු විහාරටත් එක්ක කොන ගමනක්ද? මේ ඔක්කොමලා තහවුරු කරන්න හදනවනේ. මංගේ විවස්ථා දාන්න ඕනේ. උපසම්පදා කරන්න ඕනේ. මේ තහවුරු කරන්න ඕනේ කියන බම්බු ගාගෙන කියලා මම යනවා. මේ කොරෝනා ආවට පස්සේ මාරු. ඔක්කොම නිකන් කරකොලත් ඇරි වගේ මම සක්විති. ඊට පස්සේ මේ මන්දිවට දැන් මේ වස් කාලය ඇවිල්ලා තවත් හොඳයි. මං යන පලාතක කවුරක්වත් පේන්නේ නැහැ. මේ ඉතින් ඒක හරි ජොලි. මේ
හරියට පේන්නේ අනුගාමිකයන් නැතුව වගේ. අනුගාමිකයන් නේ බුදුරජාණන්සේ කිව්වේ මං යන පාරේ ඉස්සරහට ගව්වක් දුර පිටිපස්සේ ගව්වක් දුර කවුරක්වත් නැත්තම් මට ඕන වෙලාවක මල පහ කරන්න පුළුවන්. මට ඕන වෙලාවක මූත්‍රා කරන්න පුළුවන්. ඔන්න විමුක්තිය. දැන් මේ නාගරික සමාජයේ වෙලාවට කැත කර ගන්න නැතුව, වෙලාවට චූ කර ගන්න නැතුව හැදෙන ලෙඩේට බේත් නැහැ. ඒක භයානක ලෙඩක්. මට තිබුණා තෑහෙන කාලයක් පහුගිය ටිකේ මට මේ වැඩේ ඉවර කරන්න හිතුණා වැසිකිළිට යන්න ඉස්සෙල්ලා. දැන් මං කරන්න හදන්නේ වැසිකිළිට ගිහිල්ලා ඇවිල්ලා වැඩේ කරනවා බලනවා. ඒක රට්ටිය බලහින්න මට කරන්න දෙයක් නැහැ. මොකද අරක හරි වැදගත්. උච්චාර භාෂාව කම්මේ. ඉස්සරම ඒ ඔක්කොම මං ගැරියා. මං ගැරිලි වල මෙල්බන් වල ඉඳගත්තාම 8:00ට බෝධි පූජා ඉවරලා ආයෙත් රෑ 12යි. ස්වාමීන් වහන්සේ දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔය පැත්තේ මයික් එක මියුට් වෙලා අපිට පේන විදිහට. නෑ මගේ එක නම් අපිට ඇහෙනවා හොඳට ස්පීකර් එක කන්ට්‍රෝල් රූම් එකෙන් තමයි ප්‍රකාශයක් අවශ්‍ය වෙන්නේ. හරි සාංශ දැන් ඇහෙනවා අපිට. ඉතින් 12:00ට මම නැගිටලා යන්න ගියා යන්න බෑ මට දැන් ෂුවර් නෑ මේක පුපුරයිද කියලා. ඒක හරිචන්දගේ සිංහබාබු නාට්‍ය අන්දන හරිචන්ද කියලා මහත්තයෙක් හිටියා එතන. ඒල එක ප්‍රශ්නයයි ස්වාමීන් වහන්සේ. නැගිටින්න ඉස්සෙල්ලා ඒක උත්තර දෙන්න කිව්වා. එතන හිටියා එතකොට මේ රංගද නාට්‍යයේ රතු ඇට්ට කාර්ය නාට්‍යයේ රංගන්දද මතක නැහැ රතු ඇට්ට කාර්ය. ඒකේ ලස්සන සින්දු කියන කොල්ලා මම උන්ට කතා කළා හොඳටම චූබරයි කියලා. උන්ටම ඇඳුම් අඳන්නේ මු සරච්චන්ද ඊට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේනේ මානව ප්‍රශ්නයක් කිව්වා. යන්න අරපන් කිව්වා. දැන් මම යන්න ඕනේ සංඝයා හින්න කැලේට චූ කරන්න. ආයියොත් එන්නේ නැහැ මම. මොකද්ද ස්වාමීන් පැය දෙකමාරක් හිටපෙකේ එක ප්‍රශ්නෙට උත්තරේ අරු දැමලැල්ලා කිව්වා යකෝ යන්න අරපන් ස්වාමීන් වහන්සේ නැත්නම් ඕතර 50 ගාලා එළියට ගියා නම් එහෙම. ඒ තරම්ම කෙනෙකුට තේරෙන්නේ මේ වැඩක් ගන්න ගියාම හරකෙකුට උනත් වරින් වර කරපුරුල්ල අරින්න ඕන. හිතෙන්නේ නැහැ නේ යාගේ වැඩේ ගත්ත ඊගාව එක්කනාව ඊගාව එක්කනා ගත්ත ඊගාන එකත මොනවා කෙරුවක්වත් අර හුස්ම ගන්න වෙලාවක් එපාය. ඒකෙදි තමයි මේ ශාරීරික අවශ්‍යතාවන ඉෂ්ට වෙන්නේ අර මේ වෙන්නේ. ඉතින් ඒක නැතුව මොම හැරවුම් ලක්ෂයක් නැතුව මේ අනුන් ගහපු ව්‍යවස්ථාවක වැඩ කරන්න ගත්තොත් කඹරනවා. කරත් බැඳගත්ත ගොනා වගේ. ඇත්තටම කරත් බැඳගත්ත ගොනාටත් මිනිසු කරබුරුල් රාජනවා. දැන් නෑ. මොකද අපි ඔක්කොම තහවුරු කරන බැඳපු ගෑණි ඉන්නවා. බැංකු ගිණුම තියෙනවා. ඩෙන්ටි කාඩ් එක තියෙනවා. අර නම්බු නාම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉලගෙන ඉතින් නම්බු නාම ගත්තනම් කරපම් මේවා කියලා. අපිට එහෙම කන්නේ. ඔය බුදුහාමුදුරන්ට බුදුන් කියනවා මිසක්කා ත්‍රිපිටක ධාරි විචිත්‍ර ධර්ම කතික ඔබ විහාරාධිපතියම දාන්න කියනනම් කොහොම හිටියේ? ඔබ සම්පදාතික උත්සල්ලාම තියෙන බුදුරජාණන්සේගේ උපාලි ආමුදුරන්ට උපාලි දාසක චේයෝ ගිහිල්ලා උඩ අන්තිමට ඥානාරාම ස්වාමීන්ගේ නම ලියන්න ගියාම පෙළවල් මදි. ත්‍රිපිටක විසරද මේ ඇත්තේ නෑ ඒව තිබුණෙත් නෑ ස්වාමීන් වහන්සේට. දැන් ඊට පස්සේ අරිදම් සාන්ත ලියන්න ගියාම මම දැන් තව සම්ප්‍රදාය හතියක් ගහන්න වෙයි. පට්ටන්දරේ ලියන්න තහවුරු කරලා ඔක්කොම තහවුරු කරලා. ඒත් මරුණා. ඔය අරුන් ලක්ෂේ හොඳට ඉඳ තියාගන්න කිසිම කෙනෙක් කවදාකවත් අපිට දෙන්නේ නැහැ. ඒක උපය ගන්න ඕනේ. ඒක කැප කරගත්තා නම් වලිග උඩ ඉඳ ගත්තා වගේ තමන්ගේ හොඩේ පාගත්ත ඇතෙක් වගේ මැරෙනවා. ඉතින් හුඟ දෙනෙක් වෙලා තියෙන්නේ මේ ජනප්‍රිය භාවයේ සඳහා ලාභ සත්කාර සඳහා හැරවුම් ලක්ෂයේ කෝක වුණත් තමන්ගේ මාස් විකුණනවා. තමන්ගේ විවේකී විකුණනවා. ඒ තමයි රාජකාරී කියන්නේ රස්සාව කියන්නේ මං කියන්නේ බද්දලකම් කියලා. මේ හිඟා කණ එක හරි ලාභයි. මොකද ඕන වෙලාවක ඕන පැත්තට යන්න පුළුවන්. එන්නේ නැහැ කවුරුවක්වත්. ඇඟිලි දෙක ආවොත් මං කියන එකත් කියනවා. ඕන කෙනෙකුට මං කියන මේ තොපිට මේ ගන්දරුවන්ට උගන්නන්නට නෙවෙයි මං පැවිදි උනේ. මං පැවිදි උනේ මගේ විවේකෙට. වැඩි වෙනවා නම් කමන්නේ. හැබැයි මට විවස්ථා හදන්න දෙන්න එපා. ඉතින් එහෙනම් මම නරක මිනිහා කියලා අහගන්න එපා. මට තැන නොතැන නැහැ. මොකද මට හැම වෙලාවෙම හැරවුල් ලක්ෂයක්. මං කාගවත් න්‍යායපත්‍ර වලට වැඩ කරන්න කැමතියි. මගේ න්‍යායපත්‍ර දෙන්නෙත් නැහැ මං කාටවත්. මෙහෙම කළ යුතුයි කියලා මම නීති පනවන්න යන්නේ. මොකද මම දන්නවා ඒක මට අපිට කැපෙනවා. මේ තියෙන ලොකු සංසහදු න්‍යායපත්‍රයක් හරි සාරුවචන න්‍යායපත්‍රය කරපල්ලා මම මතක් කිරීමක් විතරයි කරන්නේ. ඒ නිසා හැරවුම් ලක්ෂයට ඉඩ තියාගෙන යන එකයි අපි කරන්නේ. දැයි තව තියෙනවා විනාඩි කිහිපයක් කමල් ගා තියෙනවා කියවනේ. අවසරයි සාංශ මේ පැත්තේ ලිඛිත ප්‍රශ්න දෙකකුත් තියෙනවා. අර net mini සංජානන දුව අත ඉස වෙලක් තියෙනවා. ලිඛිත අපි ලිඛිත ප්‍රශ්න ටික ඉවර කරමුකෝ.
මේ වාර්තාව විමල් දිසානායක කියලා මහත්මයෙක් ඕමාන් වල ඉඳලා යොමු කරලා තියෙන්නේ. සාදු 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 අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පසුගිය සතිය තුල සතිමත් වීම පිළිබඳ කමඨහන් වාර්තාව. දිනපතා උදෑසන පැයක පමණ සක්මනක් හා වාඩිවීමක්ද රාත්‍රී කාලයේදී පැයක පමණ සක්මනක් හා වාඩිවීමක් වශයෙන්ද දහවල් කෑම පැයේදී විනාඩි 40ක පමණ වාඩිවීමක් වශයෙන්ද දිනපතා අනෙකුත් කටයුතු වලදීද සතිමත් බව නිරීක්ෂණය කරමි. ගෙබිමේ කාපට් හා ටයිල් මතු පිට එක පසකට පියවර 20ක් පමණ එකිනෙක මාරුවන බවත් කාපට් හා ටයිල් බිමෙහි වෙනස්කම් දැනුනි. ඒ වගේම සක්මන අතරතුර අනිකුත් විවිධ අරමුණු වල හිත පිහිටන බවත් නැවත විටක දකුණු පතුලේ ස්පර්ශයටත් පිටක වම් පතුලේ ස්පර්ශයටත් පිහිටන බව නිරීක්ෂණය කරමි. විවිධ දිනයන්හිදී බාහිර අරමුණු හා දෙපතුල් ස්පර්ශයන්හි හිත පිහිටීමේ විවිධත්වයක්ද නිරීක්ෂණය කරමි. ඇඳෙහි මත කාර්යාලයේ පුටුවෙහි වාඩි වී දැස් වසා සිරුරේ පහසු ඉරියව්ව හිත තබා නිදහසේ සිටිමි. එහිදී මූලිකව සිරුරේ තනින් තන දැනෙන ස්පර්ශයන් හිත පිහිටන ස්පර්ශයන්ට හිත සා සිතුවිලිද සිත පිහිටන අතර හිසෙහි තද බවක්ද නිරීක්ෂණය කරමි. අවසන් කාලයේදී සිතුවිලි නොමැති ඊතා සැහැල්ලු නින්දක් නොනින්දත් අතර ස්වභාවයක් අත්විඳින අතර යම් කාලයකට පසු දීර්ඝව හුස්ම ගැනීමක් නිරීක්ෂණය කිරීමේදී ඉහත කාලයේදීම හුස්ම නොගෙන සිටි බවක් වැනි ස්වභාවයක් නිරීක්ෂණය කරමි. සතිමත් බව දිනුවට අඩුපාඩු පෙන්වා දෙනමින් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. නිරෝගී සුවය දීර්ඝායුෂ හා නිවන් සුව පතමි. චරුවන් සරණයි. මේකත් මම හිතන්නේ ඇවිත් එකක්. ඔය ප්‍රශ්න දෙක එක දවසේ ඉදිරිපත් උනේ අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ. දැන් එහෙම කතා කරපුවා ඩිලීට් වෙන්න. එහෙම නොවුනොත් එහෙම වෙන්නේ මේ ඒ කෙනාටත් ක්‍රමයක් නැහැ. කියවන කෙනත් දවසින් දවස වෙනස් වෙනවා. මෙතන ඉන්න අහගෙන ඉන්න කට්ටියටත් මොනවත් මතක නැහැ. මට පොඩ්ඩක් මතක් වෙනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වෙලා කියලා. ඒ නිසා විමල් දිසානායකගෙන් අහගන්න පුළුවන් ද අපිට ඒක අහපු එකක්ද කියලා. මේක සාරස ඊමේල් එකකට ඇවිල්ලා තියෙන ඊයේ රෑ. එහෙමනම් අලුත් එකක්. මට අරගෙන මට හොඳට මතකයි කලින් කියපු එක. අපි ගිය පාර ওই විමල් දිසානායක මට මතකයි නමම මේ එදා කියපු ටිකමයි මට කියන්න තියෙන්නේ. ওই විදිහට සතියේ දිනුව සඳහා කරන්න තියෙන ඕක නැවත නැවත කරන්න විශ්වාසයෙන්. ඒතකොට බොහොම හිමීට නිකන් ගලේ ගාන පිහියක් ගෙවෙන හැටි තේරෙන්නේ නැහැ වාගේ කෙලස් ගෙවීමක් වෙනවා. ඒක පිහියක මුවාත විතරයි පේන්නේ. ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක බුදුහාමුදුරෝ දේශනා කරනවා පරසූපමාවෙන්. ඒ නිසා විශ්වාසයෙන් ওই විදිහටම දිගටම කරන්න. හැබැයි මං කියනවා ඔය වැඩි උනන්දුවෙන් යෙදিলা කරන්නයි කියලා. එහෙමයි සංස ලිඛිත ප්‍රශ්න අවසానයි. ඊළඟට අර net mini දුව ගන්න බෑ කමල්. මොකද දන්නවද කට් වෙනවා. ඔයා කතා කරනකොටත් කට් වෙනවා. ඉතින් එතකොට ඒ දුව කතා කරනකොට මං හිතන්නේ අපිට මේ අර වැස්සන නැහැ මේ වෙලාවේ. ඒ වුණාට තද බල හියුමිඩිටි වැඩි වෙලා තියෙන්නේ. මොකද්ද කියන්නේ මේ ආර්ද්‍රතාවය වැඩි නිසා සිග්නල් අඩුයි. ඒ නිසා අපි වෙලාවක් ආවොත් මම නික්මෙන්ට කියන්නේ මම ඊමේල් එක බැලුවා. මොකද්ද වීඩියෝ එකත් බැලුවා. වීඩියෝ එකේ තියෙනවා ගිය පාට වැඩිය. ඒ වුණත් තාම අර ඒකෙදි මං ඉතින් අර කෙටුම්පත් හදනව නෙවෙයි කකුලේ කොටස් නෙතුල විතර තාම ඉස්සර වෙලා නැහැ. ඒකේ කොටස් ටිකත් හොඳට දැනගන්න මේ ගිය පාට වැඩිය හොඳයි වීඩියෝ එක. ගිය පාට වැඩිය හරි ප්‍රායෝගිකව লীලා ඉදපත් කරලා තියෙනවා. තව යම් යම් සුදු කිරීම කරන්න පුළුවන්. එතකොට අර පොඩි දරුවෙක් ගතිය නැති වෙයි. පොඩි දරුවෝ කියනකොට වරද්දනවනේ ඒක හැටිනේ. ඒ නිසා ගිය පාට වැඩිය හොඳයි. මම එයාට ඊයේ තමයි මට නිකන් හුස්ම ගන්න වෙලාවක් හම්බුනේ. දිගටම ආනාපානයි කරන්නේ මම. සාමාන්‍ය හුස්ම ගන්න වෙලාවක් එන්නේ නැහැ. ඊයේ හම්බුණා පොඩ්ඩක් හුස්ම ගන්න වෙලාව. ඒ වෙලාවේදී බැලුවා මේ ඒ නිසා උත්තරයක් එවන්නම් කියන්නේ මොකද්ද? සිග්නල් හරි ගිය වෙලාවක අපි දෙනවා දුවට අවස්ථාවක්. තව හොඳ සින්දුවකුත් මේ තියාගෙන මං හිටියේ. දැන් කරගන්න වෙලාවක් නැහැ මේ සිග්නල් හොඳ නැති නිසා වෙලාවත් ගිහිලා තියෙන නිසා ඒ නිසා අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරනවා. ඒ වෙලාවේ කතා කරුවේ නැත්නම් මීට විනාඩි 15කට කලින් සතිವಾರය સમાપ્ત කරන්නයි මං හිතුවේ. නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් වෙච්ච නිසා අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. net meet කියන්නේ මම වෙලාවක් දෙන්නම් කියලා පස්සේ ඒක නෝට් එකක් දාලා තියාගන්න.
එහෙමයි සර්වන් සර්ණයි සාදු සාදු සාදු. හොඳයි 15 කුටි ස්වාමීන් වහන්සේ સમાප්තිය සටහන් කරાવી.